තෙරුවන් සරණයි සසිකා මහත්මිය අපි එහෙනම් ස්වාමීන් වහන්සේට ආරාධනා කරමු වැඩසටහන පටන්. හරි හොඳයි. තෙරුවන් සරණයි ඔබ සැමට. නිර්මල බුද්ධ වචනය ලොවට සුසර කරන සද්ධර්ම සංග්‍රහය අරණක බණපොත සූත්‍ර දේශනා මාලාවේ 5 වෙනි කොටස ආරම්භ කරන මේ මොහොතේ අදත් අප කෙරේ මහත් වූ අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ උතුම් සද්ධර්ම දායාදයේ තිරණ කරන්නට මොළසුන වැඩ සිටින අවසරයි කිනිතුලාගල ආරණ්‍ය සේනාධිපති මාවනැල්ල බෝධිතෙන් ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක කම්මට්ටානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය නම කියන්නට අවසරයි තල්ගමුවේ සුධීරානන්ද නායක ස්වාමීන් වහන්සේව අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයෙන් පිළිගෙන පින්වත් ස්වාමින් වහන්සේට පාදාභිවන්දනාවෙන් নমස්කාර පූර්වක ආරාධනා කර සිටිනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදු 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 තුන්වතාවක් දොහොත් මුදුනක්දී নমස්කාර. භගවතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි යම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි නාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අමිසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි වමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම භන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තතංච මහරජ භික්ඛු සීල සම්පන්නෝ හෝති. ඉද මහරජ භික්ඛු
පානාති පාතම් පහාය පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ භූතානුකම්පිනෝ හෝති පින්වත්නි අද සුපුරුදු ආකාරයට අරණක බණ පොත යන තේමාවකදී මේ ධර්ම දේශනා මාලාව දීඝනිකාය මූලාශ්‍ර කරගෙන පවත්වන්නේ. ඉතින් මේ දේශනා මාලාව මගේ නිර්මාණයක් නෙමෙයි. අරණක බණ පොත ධර්ම දේශනා මාලාව වජිර මහත්මිය ඇතුළු කොට පිරිසක් තමයි ආරාධනා කළේ. ඒ ආරාධනාව පිළි අරගෙන මම බණ ටික කියන එක පමණයි සිද්ධ කරන්නේ. අද කාලේ ධර්මයේ මුවාවෙන් අධර්මය උගක් සමාජගත වෙලා තියෙනවා. ඉතින් ඒ ශාසනික වශයෙන් ප්‍රශ්න නිසා ඒ දුර්මත දුරලීමට අපට පෙළ ගැහෙන්නට වෙන්නේ හුඟා ඈත බලලා. ගෙදරක ප්‍රශ්නයක් වාගේ, දේශපාලනික ප්‍රශ්නයක් වාගේ, රැකියා පොලක ප්‍රශ්නයක් වාගේ, තවත් තැනක තියෙන ප්‍රශ්නයක් වාගේ මේක විසඳන්නට බෑ. මේක බොහෝම කල්පනාවෙන් සූක්ෂමව සිදු කළ යුත්තක්. මොකද මොන දේ කරන්න ගියත් අපේ හිතවල කෙලෙස් වැඩ කරලා නම් එතන ශාසනය නගා සිටවන්නට යනවා කියන එකත් එක්කලා ප්‍රශ්නයක්. එතකොට ඒ පැත්තත් බේරගෙන අධර්මය පතුරවන තැන්වලදී ඒවත් වේචනය කරමින් ධර්මයක් මතු කරමින් මේක යනවා කියන එක දත් 32ක් මැද නෙමෙයි. දත් 100,000ක් මැද දිවක් රකින්නවා වාගේ වැඩක් කළ යුතුත් වෙනවා. පද වගකිය යුතු පාර්ශ්ව ධර්මයෙන් විනයෙන් ධර්මඥානයෙන් පෝෂණය වෙලා නැතිකොට මේ කවුරුන් හෝ කළ යුතුයි. මේකට රොද බැඳ ගත යුතුයි. ජාතික ප්‍රශ්න ගැන කතා කරන්නට හිටියට, දේශපාලනික ප්‍රශ්න ගැන කතා කරන්න හිටියට, ඒ අයට මේ ප්‍රශ්නත් කතා කරන්නට හිතුණට ශාසනික ප්‍රශ්න හඳුනා ගන්නට ඒ කුසලතාවන්ගෙන් හැකියාවක් නැහැ. කොටින්ම කිව්වොත් ශාසනික ප්‍රශ්න හඳුනා ගැනීමට සූත්‍ර විනය අභිධර්ම පිළිබඳව සැලකිය යුතු ප්‍රවීණත්වයක් තියෙන්නට ඕන. විනය පිටකය අවශ්‍ය කරනවා. විනය පිටකය පිළිබඳව ප්‍රවීණත්වයක් නැති කෙනෙකුට විනයෝ නාම ශාසනස්ස ආයු. විනය තමයි ශාසනයේ ආයුෂය. එතන විනය පිටකයේ පස්සේ කළා විනය පිටකයේ ප්‍රගුණ නොකොට විනය පිටකයේ නොපිහිටා මේ කාර්යයට අත ගන්නට බෑ. මේ විනයඥාණයෙන් ගත්තට පස්සේ සූත්‍ර පිළිබඳව තියෙන දැනුම තරම්වත් දැනුමක් අතිබහුතරයකට නැහැ. ගිහි අයට තබා පැවිදි උතුමන් වහන්සේලාටවත් බොහොම හිඟ විනය දැනුමක් තමයි තියෙන්නේ. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ අභිධර්මය. අභිධර්මය තමයි බුද්ධ ආගමේ දාර්ශනිකම කොටස. චිත්තචෛතසිකාදී මේ ඇතුළත මනෝභාවයන් හඳුනා ගැනීමට කුසල්ද අකුසල්ද, කුසල් මුවාවෙන් අකුසල්ද,
ඒ ධර්මතාවන් හඳුනා ගැනීම සඳහා අභිධර්මයේ පිළිබඳව ප්‍රවීණත්වයක් අවශ්‍ය කරනවා. අභිධර්මයේ ප්‍රතික්ෂේප කරන ඇතැම් සංචිතෝක කරන්නේ ඒ තමන් කරන ශාසනය රකින්නවා කියන මුවාවෙන් ශාසන විනාශකාරී වැඩ ප්‍රකට වෙනවා අභිධර්මයේ දැනගන්න. කුසල් මුවාවෙන් අකුසල් දිනු කරන්නට උපදෙස් දෙන, කුසල් මුවාවෙන් අකුසල් කරන මේවා හෙළි වෙනවා, මේවා හසු වෙනවා අභිධර්මය දැනගන්නකොට. ඒ නිසා තමයි ඔක්කොටම ඉස්සරලා අභිධර්මය බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා ඔක බුදුරජාණන්සේ දෙවියන්ට කීවට මෙහි ඇවිල්ලා කිව්වද කියලා ප්‍රතික්ෂේප කරන්නේ. යంత్ర මන්ත්‍ර විශ්වාස කරන මේ මිනිස්සුયો සිවුරු දාගත්තු අභිධර්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේක හරි ප්‍රශ්නයක්. ඒක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. මේ කාලේ බොහෝ දෙනෙක් ගණන් හදනවා මේ ක්‍රමයටයි ශාසනයට හානි කර දේවල් සිද්ධ වෙන්නේ කියලා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා පවා හඳුනාගෙන නැහැ. ඒක කළමනාකරණය කරලා නැහැ. ලොකුම හානි කොතනින්ද සිද්ධ වෙන්නේ? ඊළඟට හානි කොහොමද සිද්ධ වෙන්නේ? මධ්‍යම ප්‍රමාණයේ හානිය කොහොමද? අවම මට්ටම කොහොමද? දන්නේ නැහැ. සමහරට අවමව සිද්ධ වෙන එක උපරිමයෙන් ශාසනයට හානියක් විදිහටත්, උපරිමයෙන් සිද්ධ වෙන එක සුළුම හානිය විදිහටත් දක්වන ඇතැම් ධර්ම විනය නොදත් ශාසනයේ පරිණත භාවයට නොගිය ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා එහෙම කියනවා, ඇහිලා තියෙනවා. එතකොට අපි මේ දරන උත්සාහය දැන් අපි විනය පිටකයේ දේශනා පවත්වනවා, සූත්‍ර පිටකයේ මේ විදිහට තවත් පවත්වනවා, අභිධර්මය අධීර කීපයකින් පියවර කීපයකින් කරගෙන යනවා. ඉතින් මගේ අදහසක් තියෙනවා කොහොම හරි මේ කුසල් මුවාවෙන් අකුසල් වඩන්නට මිනිසු සමාදම් කරවන අරණ්‍ය වාසීත් නොවන, ග්‍රාමාන්තර වාසීත් නොවන භික්ෂු සංචිතයක් මේ රටේ ලෝකේ ක්‍රියාත්මක වෙනවා දැවැන්ත විදියට. කුසල් මුවාවෙන් අකුසල් වඩන්නට උගන්වන භික්ෂු සංචිතයක් මේ අවුරුදු 10ක 12ක වායේ කාල පරිච්ඡේදයේදී දැවැන්තව ක්‍රියාත්මක වෙනවා. මේක නිෂ්ප්‍රභ කරන්නට අනිවාර්යෙන් පිරිසක් සන්නද්ධ විය යුතුයි ධර්මයෙන්. මේ අය මේක කළේම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් මේ ධර්මයේ නිසි විදිහට ජන සමාජයට නොගිය නිසා ඒ සිදුරෙන්. ඒ නිසා අපට මේක ජය ගන්නක් තියෙන්නේ ධර්මයෙන්ම තමයි. එතකොට අපි ධර්මයේ කියලා දෙමු. මේ ධර්මයේ කියලා දෙනකොට, විනය කියලා දෙනකොට, අභිධර්මයේ කියලා දෙනකොට ඇතමෙක් කියයි මේ ඊර්ෂ්‍යාකාරකමට කරන දෙයක් කියලා. කරන්න දෙයක් නැහැ. සුණක්කත් බුදුරජාණන් වහන්සේ සමග පින්දපාත වෙනවා. කෝරක්කත් මට මතක විදිහට දීඝනිකායේ පාඨික වර්ගයේ තියෙන්නේ. මෙයා දනගගා යනවා, මෙයාගේ වෘතයක් ඒක. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් කළා මෙහෙම ලැබෙනවද අරහත්ත්වයක් කියලා. ඔය වාගේ එක පිටුවේ යන ප්‍රකාශයක් කළා. සුණක්කත් උපස්ථායති පිටිපස්සේ යන ගමන් කිම්බන්තේ භගවා අරහත්ත්වේ මච්චරායති. ස්වාමිනී, භාග්‍යතුන් වහන්සේ මේ තව කෙනෙක් ලබලා තියෙන අරහත්ත්වයට මසුරුකම් කරනවාද කියලා. ඊර්ෂ්‍යා කරනවාද කියලා. භාග්‍යතුන් වහන්සේ අදාලා ඊර්ෂ්‍යා කරනවා නෙවෙයි මෝඩ මිනිස්සුયો. ඔය මිනිස්සයා තව මේ සතියක් ඇතුළත සතියකින් කලුරිය කරලා අපාගාමී වෙනවා කියලා කියනවා. ඒ නිසා මේ කටක්වත් ඊර්ෂ්‍යාවෙන් කරන දෙයක් නෙවෙයි. මේ අපට මේ ශාසනික වශයෙන් වගකීමක්. ඇතැම් කෙනෙකුට ඒක හිතන්නට ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි මේ කරන්න යන්නේ අය. ඉතින් මේක රකින්නට කලින් කල අර වගේ බලපෑම් එනකොට පිරිසක් හැදෙන්නට ඕන. නිසා මම කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසක්, තරුණ පිරිසක්
පෙළගැසිය යුතුයි ධර්මයේ සන්නද්ධ විය. හුඟක් ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ මොකද විවේචනය කරා කියලා මිනිස්සු අපහැදේ කියලා ස්වාමීන් වහන්සේලා මේ හුඟක් ස්වාමීන් වහන්සේලා මේ ගැන කතා කරන්නේ. මොකද අර ස්වාමීන් වහන්සේලා බණ කියන්නේ කියලා වෙන වෙන දේවල් කීවා කියලා චෝදනා වෙයි කියලා විවේචන වලට බහේ හුඟක් ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ. සමහර ස්වාමීන් වහන්සේලා දන්නේ නැහැ මේකේ තියෙන බිහිසුණුකම මේ කුසල් මුවාවෙන් අකුසල් වඩන්නට පුරුදු පුහුණු කරන මේ භික්ෂු සංචිතය කරන මේ මහා දැවැන්ත හානිය. ඔකේ බරපතලකම කියන්නේ පින්වතුනි කාලයක් යනකොට දැන් ඕක දැනුත් යම් පිරිසක් ඉරන් ඉන්නවා. තව ටිකක් කාලකට ඕක සම්මත වෙනවා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ විනයෙහි පැනෙව්වේ පංචමේ භික්ඛවේ ආදීනවා ගීතස්සරේන ධම්මං ගායන්තස්ස. මහණේ ආදීනව පහක් තියෙනවා ගීතස්සරයෙන් ධර්මයේ ගායනා කරන්න ගියාට පස්සේ. රාගවලට බඳිනවා. ඔහුගේ දවස්වල අර පොතේකුත් කිව්වේ ගද අත්තනාපි තස්මින් සරේ සාරාජ්‍ය. තමනුත් ඒ හඬෙහි ඇලෙනවා. පරේපි තස්මින් සරේ සාරාජ්‍යන්ති. අනික්යත්වත් මේකට ඇලෙනවා. ඒ විදිහට ලතාවට ගායනා කරනවා. ඒ විදිහටම කියනවා. එහෙම පුහුණු කරනවා. සමාධිස්ස භංගෝ හෝති. කුසලමය සමාධිය බිඳිලා තෘෂ්ණා ආශ්වාදනීය සමාධිය ගොඩනගෙනවා. වචන ටික නෙමෙයි වැදගත් වෙන්නේ. අපට නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කියන්නට පුළුවන්. ලතාවකට රාගයකට හදලා. හැබැයි අපි හිතා ගන්නවා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කීවේ නිසා එක නිවැරදි එකතර කුසලයක් සිද්ධ වුණා. නමෝ භගවතෝ කියන්නත් පුළුවන් ඒ විදිහට ලතාවකට රාගයකට හදලා. නමෝ බුද්ධාය කියන්නත් පුළුවන් ඒ විදිහකට හදලා. ඉතින් බොහෝ දෙනෙක් හිතනවා මෙතන ඉතින් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එකනේ කියන්නේ මේක මොකද්ද තියෙන වරද කියලා. මේක වැරදි කියන හාමුදුරුවෝ තමයි වැරදිවට කියලා දෙන්නේ කියලා හිතනවා. ඉතින් මේ මහා දැවැන්ත විනාශය හරි බරපතලයි. මේක තමයි ශාසනයට මෙවකට අපේ රටේ තියෙන සම්බුද්ධ ශාසනයට තියෙන බරපතලම පිළිලේ මෙයයි. කවුරු පිළිගත්තත් නොපිළිගත්තත් ඒක අපි ධර්මයේ ගොඩක් අධ්‍යයනය කරලා තියෙන නිසා. මොකද අකුසල් කරන එක වෙනම දෙයක්. අධර්මයේ පුරුදු කරන එක වෙනම දෙයක්. හැබැයි ධර්මයේ මුවාවෙන් අධර්මය කුසලයේ මුවාවෙන් අකුසලය සමාජගත කරන් උනාට පස්සේ ඔක නතර වෙන්නේ කොතනද? ආස්වාදයේ දෙනවා නිස්සාරණයේ මුවාවෙන්. පරපත්‍ර තාත්ය. ඒ නිසා මේ ධර්මාවාදයක් ඔබට වෙන්නේ. මොකද මේ උත්සාහය අපේ උත්සාහය. අපි මේ විදිහට වැඩ කරන්න පටන් ගත්තේ අපි කැලෑවට වෙලා ඉගෙනනවා බණ භාවනා කටයුතු වල නිමග්න වුණා මිසක අපි මේ පැත්තට අතට වෙන්නේ. මොකද අපට සුදුසුකම් එනකල් සහ කාලයේ වේලාව එනකල් අපි නිහඬව හිටියා. අපි කලබල වුණේ නැහැ. එනිසා දැන් අපට අවස්ථාවක් සැලසීලා තියෙනවා. දැන් අපි බොහොම ධර්මානුකූලව මේ ඇත්ත රටට ලෝකයට හෙළි කරනවා. මේ විනාශයට වැටකඩලු බැඳීමට අපි උත්සාහවත් වෙනවා. මොනම තැනකවත් ආශ්වාදය ඇති වෙන විදිහට ඇලීම ඇති වෙන විදිහට සියුම් විදිහට හරි මොනම ස්වාමීන් වහන්සේ නමක් හරි මොනම ගිහි පින්වතෙක් හරි ධර්මයට සම්බන්ධ දේ කරනවා නම් දේවතාවක් නොහිතා ඒක ප්‍රතික්ෂේප කරන්න. ඒක පිළිගන්නට එපා. ඒක ඔබත් විනාශ වෙනවා විනාශ නොවෙනවා කියලා හිතාගෙන අනුනුත් විනාශ කරන්නට අනුබල දෙනවා. ඒගොල්ලෝ රකින්න උත්සාහ කරනවා කියලා ව්‍යාජ සෑහීමක් ලබමි. අද මාතෘකා කළේ සාමාන්‍ය ඵල සූත්‍රයේ කොටසක්. මොකද මේ සූත්‍ර දීර්ඝ නිසා අපට එක දේශනාවකින් එක સમાપ્ત කරන්න අමාරුයි.
මෙතනදී මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ අද මැදින් කොටසක් අපි පාලි කොටසක් මාතෘකා කළේ. අපි ගිය පාර ඔබට සමාප්ත කළේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ ශාසනයේ පැවිදි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙලොවදී ලැබෙන ඵලය පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන් අජාසත් අජුරෝ විමසූ කලෙහි භාග්‍යතුන් වහන්සේ පදාල අර විදිහට බොහොම දුෂ්කර තත්වයන් තුළ ඉන්න කෙනෙක් පැවිදි වුණාට පස්සේ ප්‍රාථමික වශයෙන් මේ ශාසනයෙහි ශාසනයට ඇතුළු වීමත් එක්කම මාර්ගඵලාදී ධානාදී ලැබීමට ඉස්සරලම සීල මාත්‍රයක පිහිටීම වෙනකොටම ලැබෙන ප්‍රතිඵල පිළිබඳව භෞතික වශයෙන් දැන් අද කියලා දෙන්නට අපට තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ භෞතිකත්වයට ලැබෙන භෞතික දේ ඉක්මවා ලැබෙන ආධ්‍යාත්මික සැනසීම ඒවා පියවරෙන් පියවරට සාපේක්ෂ වශයෙන් මේ ශාසනයේ අනුගමනය කරනකොට පිළිපදිනකොට ලැබෙන ප්‍රතිඵල පිළිබඳවයි. ඒකෙදී දැන් මෙතනදී කියවුනේ දැන් බුදුරජාණන් වහන්සේ එතනදී පාතිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ යනාදී වචන රාශියක් වික්ෂුවගේ ආධ්‍යාත්මික තත්වය තුලින් ධර්මයෙන් පෝෂණය වෙච්ච ආධ්‍යාත්මික තත්වය තුලින් ඉරහර දක්වලා මෙතනදී තවත් ඒක විස්තර වශයෙන් වෙනවා. එකයි මේ රජුරවන්ට තේරෙන මට්ටමේ ඉඳලා තව දිගුවක් භික්ෂු භූමිකාව තුලින් මුළුමහත් සම්බුද්ධ ශාසනයම කියලා දුන්නු පැහැදිලි කරපු අවස්ථාවක් සාමාන්‍ය ඵල සූත්‍රය. මේකේ බලන්නට දැන් මෙතනදී දේශනේ පටන් ගත්තේ මේ අනුසන්ධියක් වශයෙන් කතංච මහරජ භික්ඛු සීල සම්පන්නෝ හෝති. මහරජ භික්ෂුව සිල්වත් කෙනෙක් වෙන්නේ කොහොමද? සීලෙන් යුක්ත කෙනෙක් වෙන්නේ කොහොමද? ඉද මහරජ භික්ඛු පාණාති පාතං පහාය පාණාති පාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකීලා වාසය කරනවා. ප්‍රාණඝාතය කිරීමෙන් වැළකීලා වාසය කරනවා. නිහිත දණ්ඩෝ නිහිත සත්ත්වෝ යත විශේෂ ප්‍රාණඝාතය හොරකම වරදව හැසිරීම ඊළඟට මුසාවාදයෙන් කේලමෙන් ආදී වැළකෙනකොට ඔය සාමාන්‍යයෙන් එක වචනයට වඩා වචන රාශියක් පාවිච්චි කරලා තියෙනවා. මොකද හේතුව අපි ප්‍රාණඝාත ආදී නොකරනකොට හිතේ පහළ වෙන ඊට ප්‍රතිවිරුද්ධ කුසල චේතනා සම්භාරයක් තමයි නිවන් අවබෝධ කර ගැනීමට හේතු වෙන සීලය. බුදුරජාණන් වහන්සේ අනුමත කරපු සීලය. නැත්තම් බුදුරජාණන් වහන්සේ අපට ප්‍රාණඝාතය කරන්න එපා කියලා ඒ නිසා මම වැළකෙනවා ප්‍රාණඝාතය. බුදුරජාණන් වහන්සේ හොරකම් කරන්න එපා කියලා අනුශාසනා කළා මම ඒ නිසා හොරකම් කරන්නේ. බුදුරජාණන් වහන්සේ බොරු කියන්න එපා කියලා ඒ නිසා මම බොරු කියන්නේ. බුදුරජාණන් වහන්සේ කේලම් කියන්න එපා කියලා ඒ නිසා මම කේලම් කියන්නේ. ඒක මන්දි. ඒක පොඩි ළමයින්ට අම්මලා තාත්තලා පුංචි කාලේ දෙන වදනක් වාගේ. ඒක නෙමෙයි. ඒ ප්‍රාණඝාතයෙන් වැළකෙන්නේ ඇයි? ඒක වැරදි නිසා. සොරකමින් වැළකෙන්නේ ඇයි? ඒක වැරදි නිසා. මුසාවාදයෙන් වැළකෙන්නේ ඇයි? ඒක වැරදි නිසා. අන්න එහෙම තමන්ගේ මනසට මනලා බලලා වැළකෙන්න ඕන. ඒ තුලින් මනසට සිද්ධ වෙන ಗುಣධර්ම වලට සිද්ධ වෙන අනතුරු දේශ මනවින් බලලා මනස කෙලෙසෙන හැටි, මනස වික්ෂිප්ත වෙන හැටි, මනස නොසන්සිඳෙන හැටි, සහනේ නැති වෙන හැටි දැනගෙන වැළකෙන්න. ඒ සීලය බුදුරජාණන් වහන්සේ චේතනාන්විත සීලය යනුවෙන් සත්‍ය අවබෝධ කර ගැනීමට හේතු වෙන සීලය විදිහට දේශනා කළේ. ඒතකොට ඒ නිසා තමයි
නිහිත සත්ත්වෝ ප්‍රාණඝාතයට ගන්න අව්‍යාවද තියෙනවා නම් අල්ලා විසි කරලා දාන්න. ප්‍රාණඝාතයේ සඳහා දඬුමුගුරු ගන්නවා නම් අල්ලා විසි කරලා දාන්න. ප්‍රාණඝාතයේ සඳහා ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ලජ්ජී ද්වේෂය ආදී දියුණු කිරීමට කැමති නැහැ. ලැජ්ජාව තියෙනවා. පාපයට ලැජ්ජා බය. දයාපන්නෝ සත්වයා කෙරෙහි දයාවටපත් වූ. සබ්බ භූත හිතානුකම්පි සියලු සත්වයින් කෙරෙහි හිත කැමැත්තේ අනුකම්පක වූයේ. විහෙරති වාසය කරයි. ඉදම්පිස්ස හෝති සීලස්මින් ඉති. මහරජ ඒ භික්ෂුවගේ මේකත් සීල. එතකොට දැන් මෙතනදී භික්ෂුවට ප්‍රාණඝාතය වෙනවා කියවට පස්සේ ඒකේ අදියර ගොඩක් තියෙනවා. තේරුණාද? ඒ අනුසාරයෙන් තේරුම් ගන්නට යමක් තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් මිනිසෙකු ඝාතනය කළොත් පාරාජිකා. ඒකේ කාවස්ථාවක්. යෝපන බික්කු සංචිච්ච මනුස්ස විද්‍යාන් ජීවිතාවරෝපේ. දැන මිනිසෙකු ඝාතනය කිරීමෙන් ඒ භික්ෂුවගේ භික්ෂුත්වය නැති. උපසම්පදා භික්ෂුවක් එසේ කළොත් භික්ෂුත්වය නැති. රහතුන් වහන්සේ නමක ඝාතනය කළොත්, මව් ඝාතනය කළොත්, පියා ඝාතනය කළොත් ආනන්තරේ පාපකරන. ඊට පස්සේ සාමණේරකමේවත් ඉන්නට බෑ. මිනිසෙකු ඝාතනය කරෝ භික්ෂුවකට, සාමාන්‍ය මිනිසෙකු ඝාතනය කරෝ උපසම්පදා භික්ෂුවකට මහානකම නැති වෙන. හැබැයි සාමණේර භික්ෂුවක වශයෙන් ශාසනය වැඩ කර ගැනීමට හැදෙනවා කියලා හිතුවොත් එතන ඉඳලා බාධාවක් නැහැ. හැබැයි ආනන්තර පාප කර්ම මට්ටමේ ප්‍රාණඝාතයක් වුණොත් දොඩවීමක් නැහැ. ඒ අදියර කීය. අනිත් පැත්තෙන් ගත්තොත් අපි කියමුකෝ දැන් භූතේ ප්‍රේතේ අමනුෂ්‍යෙක් වාය ඝාතනය කරනවා කියලා. එතකොට කියන තුලසියාපත්‍ය. පාරාජිකාම වෙන්නේ නැහැ. ප්‍රතිකර්ම කරගන්නට පුළුවන් මට්ටමේ දෙයක් වුණා. ඊළඟට කියනකො සතෙකු සිව්පාවෙකු උකුණු මකුණු බීජයෙන් ඉඳලා විනාශ කරනවා කියලා. එතකොට වෙන්නේ යෝපන බික්කු සංචිච්ච ආනං ජීවිතාවරෝපේය පාචිත්‍ය. දැන එතකොට අලියෙක් ඇතෙකු ඝාතනය කළත් පචිතිය. හැබැයි ප්‍රයෝග මහාන්තතාව නිසා ඒ සඳහා වැඩ කරන චේතනා පද්ධතිය වැඩි නිසා ඒක බරපතල කූඹියක් මරණ මට්ටමේ පාපයක් නෙවෙයි අලියෙකු ඝාතනය කරනකොට සිද්ධ වෙන පාපය. එතකොට දැන් තවදුරටත් ගත්තොත් අනාගාමී උතුමෙකු ඝාතනය කළොත් ආනන්තරේ පාප කර්මයක් වෙන්නේ නැහැ. හැබැයි පෘතුජන කෙනෙක් ඝාතනය කරනකොට බරපතල. ළඟට සකෘදාගාමී කෙනෙක්, සෝවාන් කෙනෙක්, හොඳට සිල් රකින්න කෙනෙක් ඝාතනය කළොත් දුස්සීලකු ඝාතනය කරනවට වඩා බරපතල. ඔන්නෝමයි ඔකේ තියෙන ස්වභාවය. ඉතින් ඒක අල්ප සාවද්‍ය, මහා සාවද්‍ය, ලොකු වැරදි, මහා වැරදි, පුංචි වැරදි ආදී වශයෙන් ඔක ප්‍රභේදගත වෙනවා. ඉතින් ඔය විදිහට ඒ ප්‍රාණඝාතයේ තියෙනවා ක්‍රම ගොඩක් තියෙනවා. ප්‍රාණඝාතයේ තමාට කරන්නටත් පුළුවන්, කරවන්නටත් පුළුවන්. එතකොට දැන් අන්න ඒකෙන් වැළකී වාසය කරනවා. ඒකේ ප්‍රභේද තව තියෙනවා. සොරකම ගත්තට පස්සෙත් ඒවා. දැන් සාමාන්‍ය ගිහියට පොදුවේ ගත්තට පස්සේ සොරකමක් කරාට පස්සේ නූල් කොටක් හොරකම් කරත් හොරකමනේ. හැබැයි භික්ෂුවගේ උපසම්පදා භික්ෂුවගේ සොරකම පිළිබඳ වෙන්නේ කි ඔයිට වඩා හරි සංකීර්ණයි. ඒක හරි පුළුල් මාතෘකාවක්. ඒ කියන්නේ ධාර්මික රජ කෙනෙකු රටේ ඉන්න දඬුවම් කරන මට්ටමේ හොරකමක් කළොත් මහානකම නැහැ. ඒ මට්ටමට අඩු මට්ටමක්. ඒක කියන්නේ පාදයක් කියලා කියනවා. ඒක කොච්චරද කියලා මේ කාලේ විනය කොච්චර පරතරට ගිය කෙනෙකුටවත් ඒක 100%ක් මෙන්න මෙච්චර ප්‍රමාණය කියලා කියන්නට බෑ. පාදම්වා පාදාරහංවා කියලා විනය පිටකේ සඳහන් වෙන්නේ ඒකයි.
ඉතින් සමහර ස්වාමීන් වහන්සේලා ඔක රුපියල් 5000ක් වායි කියලා තෝරනවා. සමහර ස්වාමීන් වහන්සේලා රුපියල් 10000ක් විදියට තෝරනවා. සමහර ස්වාමීන් වහන්සේලා රුපියල් 2.50ක් විදියට තෝරනවා. අර එක එක විනය ක්‍රමයට. නමුත් භික්ෂුවක් පරාජිකා වෙන ප්‍රකමේ ප්‍රමාණය මේ දක්වාම සම්පූර්ණ විනිශ්චයකට ඇවිල්ලා නැහැ. ඒක කියන්නට බැරි තරම්. මොකද හේතුව දැන් ඕක බිම්බිසාර රජුරුවන්ගේ කාලේ සිද්ධ වෙච්ච දෙයක් නේ. එතකොට ඒකේ පාදංවා පාදාරහංවා කියලා. මොකද ඒක සුදින් හාමුදුරුවෝ අතින් මේ හොරකම සිද්ධ වුණාට පස්සේ දැව හොරකම් කිරීමක් සිද්ධ වුණාට පස්සේ රාජ ගබඩාවේ තිබුණු එතන දැන් බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුව කැඳවලා එතන හිටියා ගිහි කාලේ නීතිඥයෙක් මහාන වෙලා. බුදුරජාණන් වහන්සේ ඇහුවා මේ මහාන බිම්බිසාර රජතුමා සාමාන්‍යයෙන් කොපමණ හොරකමක් කරපු කෙනෙක්ද රටෙන් නිරපන්නේ, ඉසගසා දාන්නේ, බන්ධනාගාරගත කරන්නේ, කොයි වගේ හොරකමක් කරපු කෙනෙක්, කොයි මට්ටමට හොරකමක් කළාට පස්සේද? ඊට පස්සේ කිව්වා ස්වාමීනි පාදංවා පාදාරහංවා. පාදයක් හරි පාදයක් වටිනාකම් ඇති භාණ්ඩයක් හරි හොරකම් කරොත්. එතකොට මේ මුදල් ඒකකේ ඒ කාලේ තිබුණා. ඒක පිළිබඳව සම්පූර්ණයෙන්ම මසු පහක් කියලා පාදේ කියනවා. ඉතින් ඒක රත්තරන් වලින්ද පවුන්ද එහෙම සම්පූර්ණ විනිශ්චයක් අද වෙනකොට ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා අපට විනය උගන්වනකොට අපට කියන්නේ අර දාහු වැලේ නූල් පොටක්වත් අනුන්ගේ හොරකම් කරන්න එපා කියන මට්ටම තමයි අපට කියන්නේ. ඒකට තෝරන්නට බෑ විදියට. මොකද දැන් අද කාලේ ගත්තොත් මොනතරම් පොඩි දෙයක් හොරකම් කරත් නීතිය අනුව දඬුවම් ලැබෙනවනේ. ඉතින් ඒ නිසා ඒකේ අර මට්ටම් තමයි තියෙන්නේ. හරියටම ගත්තොත් එහෙම පාදයක් ප්‍රමාණයේ දෙයක් හොරකම් කරොත් එහෙම පරාජිතා. ඊළඟට මසු පහක් කියලා කියන්නේ මසු පහක් හොරකම් කරොත් පරාජිතා. මස්සක් හොරකම් කරොත් දුෂ්කත. ඊට අතරතුරේදී මසු පහකට අතරතුර හොරකම් කරොත් තුලසි. ඔන්නමයි කියන්නේ. එතකොට අදින්නාදානම් පහය අදින්නාදාන පටිවිරතෝ හොත්. අන්න එතකොට උපසපදා භික්ෂුවගේ සීලය ගැන කියනකොට කියන්නේ නොදුන් දෙයක් ගැනීමෙන් වැළකීලා. ගන්නේ නැහැ. දින්නාදායි දෙන ලද්දයක්ම තමයි ගන්න. දින්නාඛංකි දුන්නු දෙයකින්ම තමයි සතුටු වෙන්නේ. සුචි භූතේන අත්තන. කියන්නේ පරම පවිත්‍ර ආත්ම භාවයක් පරිශීලනය කරන්න. පාවිච්චි කරන්නේ පරිභෝග කරන්න. ඔන්නම ඒක සම්බන්ධ කරලා ගත්තට පස්සේ ඊළඟට බ්‍රහ්මචාරී හොති ආරාචාර. කියන්නේ බ්‍රහ්මචර්යාව සම්බන්ධ කරලා ගත්තට පස්සේ ඒකෙත් තියෙනවා දැන් ඒකෙත් මට්ටම් තියෙනවා. කියන්නේ දැන් කාන්තාවක සමග මෛත්‍රුණ සේවනය කිරීමෙන් කෙලිම මහානකම නැති. කාන්තාවක සමග අසභ්‍ය වචන කතා කිරීමෙන් එතකොට වෙන්නේ සංඝාදිශේෂ කියලා. ඒ බ්‍රහ්මචර්යාවට සම්බන්ධ. කාන්තාවක ස්පර්ශ කිරීමෙන් වෙන රාග හිතෙන් ඒ සංඝාදිශේෂ. කාන්තාවකෙන් මට මෛතුන සේවනය දෙන්න ඒක තමයි ලෝකයේ තියෙන උසස්ම දේ. ඒක තමයි භික්ෂුන් වහන්සේලාට දුර්ලභම. එහෙම කීම් මාත්‍රයෙන් සංඝාදිශේෂ. කපුකම් කිරීමෙන් සංඝාදිශේෂ. ඔන්නෝම තමයි බ්‍රහ්මචර්යාව සම්බන්ධයෙන් වෙනකොට එන්නේ. ඒතකොට මේ කියන්නේ ආරාචාරී දුරින්ම දුරු වේ කියලා කියනකොට ඒකකටවත් යන්නේ නැතු. ඔන්න බුදුරජාණන් වහන්සේ මේ අජාසත් රජුරවන්ට මේ භික්ෂුවගේ දැන් ඇහැවි ශ්‍රමණ ඵලය ගැනනේ. ඒ ශ්‍රමණ ඵලය ගැන තමයි කියාගෙන ඉන්නේ. ඒ කියන්නේ භික්ෂුවගේ භූමිකාව භික්ෂුවගේ ආධ්‍යාත්මික තත්වය තුළින් මුළුමහා ශාසනයම කුළු ගන්නනවා බුදුරජාණන් වහන්සේ. අජාසත් රජුරවන්ට ඒක අහගෙන ඉවසීමකුත් තියෙනවා, තේරුම් ගැනීමේ ඥාන ශක්තියකුත් තියෙනවා. සියල්ලම සාවධානව අහගෙන ඉන්නවා. ඊළඟට මුසාවාදා පටිවිරතෝ. දැන් මුසාවාදී ඒකෙත් තියෙනවා. දැන් ඒකෙත් අර සාමාන්‍ය ගිහියෙකුට ගත්තට පස්සේ මේ මට්ටම නෙමෙයි. ඊට වඩා පියවර ගණනාවක් තියෙනවා. ඒ කියන්නේ තමා ළඟ නැති ධ්‍යාන, අභිඥා, මාර්ගඵල තියෙනවා කියලා කිව්වොත් ඒක පරාජිකාම වෙනවා. පරාජිකා හතරක් තියෙනවානේ. කාන්තාවක සමග මෛත්‍රුණ සේවනය කිරීම, රටේ රජතුමා දඬුවම් කරන මට්ටමේ හොරකමක් කිරීම, මනුෂ්‍ය ඝාතනය, තමා ළඟ නැති ධ්‍යාන,
අභිඥා මාර්ගඵල කියන එක. ලාභ ලෝභ බලාපොරොත්තු වෙන බුදු සත්කාර බලාපොරොත්තු වෙන. එතකොට ඒකේ දැන් පළවෙනි එකේ දැන් මුසාවාද කීමෙන් ඔන්න අර විදිහට වෙනට පුළුවන් කොහොමද වෙන්නේ? කෙලින්ම තමා ළඟ නැති ධ්‍යාන අභිඥා මාර්ගඵල තියෙනවා කියලා කිව්වොත් කෙලින්ම පරාජිකයි. දෙවෙනි එකේදී කියන යෝතේ විහාරේ වසති සෝ අරහ වක්‍රව කියනවා. ඔබතුමා සකස් කරලා පූජා කරපු විහාරස්ථානයේ වාසය කරන ස්වාමීන් වහන්සේ රහත් කෙනෙක්, අනාගාමී කෙනෙක්, සතරදාගාමී කෙනෙක්, සෝවාන් කෙනෙක්, ප්‍රථමාදී ධ්‍යාන තියෙනවා. මෙහෙම දියුණු වෙච්ච කෙනෙක් කියලා. නේද? උල්ලාච්චය. හරි. ඊළඟට තමා ළඟ තියෙන ගුණ ධර්ම තමාට තියෙන කිමුකෝ සෝවාන් සතරදාගාමී අනාගාමී රහත් උතුමෙක් කවදාවත් ලාභ ලබන්න කියන සිතක් ඇත්තේ නැහැ. අද ඉන්න ඔය ව්‍යාජ රහත් කියන මාර්ගඵලලාභීන් කියන අත්ෝය කුණු කොල්ලට විකුණන්නට මට අහවල් මාර්ගඵලයේ තියෙනවා අහවල් මාර්ගඵලයේ තියෙනවා කියලා විකුණන්නට සැබෑ උත්තමයන් වහන්සේලා ඔක කරන්නේ නැහැ. එතකොට තියෙනවා එතන යෝපන බික්කෝ අනුපසම්පන්නස්ස උත්තරී මනුස්ස ධම්මං ආරෝචි භූතස්මින් පාචි. ඒකේ තේරුම උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් තමා ළඟ තියෙන ධ්‍යාන අභිඥා මාර්ගඵල තව කෙනෙකුට ගිහියෙකුට කියනවා නම් පච්චිත්‍යාපත්තියක් වෙනවා. කොහොමයි සඳහන් වෙන්නේ. එතකොට ඒ නිසා දේශනාවේ තියෙන්නේ කලාතුරකින් තැනක තමයි මාර්ගඵලලාභියෙක් කියනවා කියලා. මේක ගොඩක් ගිහියයි දන්නෙත් නැහැ. පැවිදි උතුමන් වහන්සේලා දන්නෙත් නැහැ. ඒ නිසා කපටි මිනිස්සු ව්‍යාජව රහත් කියලා බොරුවට ලෝකයට අඟවන උදවිය මාර්ගඵලලාභ කියන උදවිය ඒව නොදන්න නිසා Tamanට ගැළපෙන කොටසක් විතරක් ගන්නවා. ඒ කියන්නේ අහං හි අරහා ලෝකේ අහං සත්තානුත්තරෝ බුදුරජාණන් වහන්සේ උපකාජීවකට කියවනේ මම රහතන් වහන්සේ නමක් මම අනුත්තර රහතුන් වහන්සේ නමක් කියලා අර ඒ වගේ කොටසක් අරගෙන ඔය ඕන තරම් කියලා තියෙන්නේ කියලා. හැබැයි ඒ වුණාට අනික තව එකක් පණවන ශික්ෂාපද බුදුරජාණන් වහන්සේට අදාළ නැහැ. අන්න එහෙමයි. අර එක රජ කෙනෙක්ගේ රජ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අර 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ එපා කියලා කීවට පස්සේ බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙවුවට පස්සේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ අර විශේෂ ප්‍රාතිහාර්යයක් පාලා පස්සේ බුදුරජාණන් දීර්ඝ කතාවක්. පස්සේ බුදුරජාණන් වහන්සේ අදාලා 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩට එපා ගියන්ට තියෙනවා. පස්සේ තීර්ථකයෝ හිතුවා දැන් හරි දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙවුවා 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ එපා කියලා. දැන් මේක ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් කරන්නේනේ පනෝප ශික්ෂාපදයක් උන්වහන්සේටත් බලාත්මකයි කියලා. ඊට පස්සේ දැන් ඕක රජතුමා ඇවිල්ලා කිව්වා මේ ස්වාමී දැන් හරි වැඩේ යන්න තීර්ථකයෝ අභියෝගයක් කරනවා එන්න අපිත් එක්කලා 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් කැනෙව්වා ඒක බුදුරජාණන් වහන්සේටත් අදාළයි. දැන් ශ්‍රාවකයෝ ප්‍රාතිහාර්ය පාණ්ඩෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ ගෞතමයන් වහන්සේ ප්‍රාතිහාර්ය පාණ්ඩෙත් නැහැ කියලා දැන් මේ ලොකු ආందోලනයක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කිව්වා මහරජා දැන් ඔයාගේ උයනේ තියෙන අඹ කොයම් කිසි දෙයක් ඔබ කියනවා කිසි කෙනෙකුට මේකෙන් කණ්ඩ දෙන්න එපා කියලා. මේක කිසි කෙනෙකුට දෙන්නේ නැහැ තහනම් කියලා. ඔයාටත් කණ්ඩ තහනම්ද කියලා. නෑ ස්වාමීනි මට තහනම් අනේ වගේ තමයි. ශික්ෂාපද පැනෙව්වේ ශ්‍රාවකින්ට මට නෙවෙයි. කියලා එන්න කියන මාත් එක ප්‍රාතිහාර්ය පාණ්ඩ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ කියපු කතාන්දර ඔක්කොටම කියන්නට බෑ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශන තවත් කෙනෙකුට කියන්න බෑ රහත් උනත්. තමා ළඟ තියෙන උතුරු මිනිස්දම් නොකියන වගට ත්‍රිපිටක ධර්මයේ විනයේ තියෙන සූත්‍රවලක් තියෙනවා. නිදානයක් තැන්පත් කරන කෙනා කටපත් කිය නිදාන කරන්නේ නැහැ ඒක. අර සෝන ස්වාමීන් වහන්සේ උන්වහන්සේ රහත් වෙලා වැඩියට පස්සේ බුදුරජාණන් වහන්සේට ගාථා රාශියකින් තමන්ගේ අර්හත්වය කිව්වා. නෙක්ඛම්මං අදිමුත්තස්ස පවිවේකංච චේතසෝ අභ්‍යාපජ්ජාදි මුත්තස්ස
උපාදාන ක්‍රියාස්සච කියලා පද 6ක් සම්බන්ධ කරනවා. කතස්ස පටිච්චයෝ නප්ති කරණීයං නවිජ්ජති කියලා හමාර කරනවා. නික්කම්මය අවබෝධ කරන්න. උපාදාන ක්ෂය කරපු. කෙලෙස් වලින් මිදුණු. මෙන්න මේ මට්ටමට පත් වෙච්ච කෙනාට ආය මතුවට කරන්න දෙයක් නැහැ. ආය මුහුකුරවන්න දෙයක් නැහැ. ආධ්‍යාත්මික වශයෙන් විමුක්තිය ලබන්නට. මානසික පවිත්‍රතාව ඇති කර ගන්නට. කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒවංකෝ භික්කවේ කුලපුත්තා අඤ්ඤං ව්‍යාකරොන්ති අතච පණිදේ කච්චේ මෝග පුරිසා හසමානා මඤ්ඤේ අඤ්ඤං ව්‍යාකරොන්ති. මහණෙනි මෙන්න මෙහෙම තමයි කුලපුත්‍රයෝ තමන් ලැබූ ආධ්‍යාත්මික සැපත අරහත්ත්වය ප්‍රකාශ කරන්නේ. අතච පණිදේ කච්චේ මෝග පුරුෂා. ඒ වුණාට මේ ලෝකේ හිස් පුරුෂයෝ ඉන්නවා මොකක්වත් නැහැ. ආධ්‍යාත්මික වශයෙන් කිසිම ධ්‍යාන මාර්ග ඵලාදියක් නැහැ. හරි ලේසි දෙයක් වාගේ hina වෙමින් කියනවා මම රහත්, මම බුදු, මම සෝවාන් වෙලා ඉන්නේ කියලා කියනවා. පච්චාතේ විඝාතං ආපජ්ජිස්සං. එයාට පස්සෝ වගේ විපාක විඳිනවා. වාචාලකමට කියවුවට මේ උතුම් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට අයිති වෙච්ච උත්තරීතර සැප විකුණාගෙන ජීවත් වුණාට එයාට පස්සේ වගේ විඳිනවා, විපාක විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔහොම අවස්ථා පොතකුත් තියෙනවා. එක අවස්ථාවකදී ගංගාවක් ඈතර වෙන්න දෙගොඩ තලා ගලනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්කලා ඈතර වෙන්න වැඩියට පස්සේ ඉතින් මිනිස්සු බෝට්ටු වලින් පසුරු බැඳගෙන එගොඩ මෙගොඩ යනවා. එතකොට බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේ අපි මෙතනින් ඈතර වෙමු ඉරදීන්. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්ද මේ ගඟෙන් ඈතර වෙන්න කීයක් ගන්නවද? ඒ කාලේ මුදල් ඒකකයේ වශයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි තුට්ටුවක් ගන්නවා ඈතර වෙන්න එක වතාවක. බුදුරජාණන් වහන්සේ කියන ආනන්ද මේ උතුරු මිනිස්දම් ධානාභිඥා මාර්ගඵල තුට්ටුවක්වත් වටින්නද කියලා. ඒ කියන්නේ අපි යම් කටයුත්තක් කරගන්න ලෑස්ති වෙන්නේ අඩුම වියදම යොමු කරලානේ සාමාන්‍යයෙන්. යම් උපයෝගිතාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ අඩුම දේ යොමු කරලානේ ලාභයටමනේ. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ හැවේ ආනන්ද එහෙනම් දැන් මේකෙන් ඈතර වෙන්න තුට්ටුව නම් ගන්නෙ දැන් අපි අඩුම දේ වියදම් කරලානේ යන්න ලෑස්ති වෙන්නේ. එතකොට මේ උතුරු මිනිස්දම් මේ අභිඥා බල තුට්ටුවක්වත් වටින්නේ නැද්ද කියලා. ඔයනි අවස්ථා බොහෝ තියෙනවා. දේශනා පාළියේ ඔයනි අවස්ථා බොහෝ තියෙනවා මේ උතුරු මිනිස්දම් සම්බන්ධයෙන් ශික්ෂාපද පනවපු අවස්ථා. උතුරු මිනිස්දම් නෙමෙයි සාමාන්‍යයෙන් සීලාදී ගුණයක් තවක් කියලා රකින්න සිරිතක් නැහැ. දැන් සීලයට එහා ගිය සමාධියට නැත සීලයයි සමාධියේ අතරතුර දුතාංග තියෙනවා. ඒ දුතාංග වැඩිපුර කෙලෙස් දුරු කිරීම එල්ල කරලයි විශේෂ පෞද්ගලික ගුණාංග. ඒවා සඳහන් වෙනවා අර එක ස්වාමීන් වහන්සේලා දෙනමක් වාසය කරනවා කල්යාණ මිත්‍රත්වයෙන්. එක ස්වාමීන් වහන්සේ නමක් බොහොම දුතාංගධාරී නේසජිකාංගය රකින්න. ඒ කියන්නේ රැයට නිදියන්නේ නැහැ. භාවනාවෙම තමයි කාලය ගත කරන්නේ. එහෙම සැතපෙන්නේ ඉන්නවා නම් මෙන්න මේ අපි දැන් මේ බණ කියන ඉරියව්වෙන් ඉන්නේ. අය පොළවෙන් ඉහළට ගන්නේ නැතුව ඉන්නවා. එතකොට දුතාංගෙ බිඳෙන්නේ නැහැ. හැබැයි පය පොළවට අරගෙන නිඳ ගියොත් දුතාංගෙ බිඳෙනවා. කොහොම හරි මේ ස්වාමීන් වහන්සේලා දෙනම ඉනකොට දවසක් එක කුටියේ හිටියා. ඒ කුටියේ ඉනකොට දැන් එක ස්වාමීන් වහන්සේ නමක් සැතපුණා. කොහොම හරි දැන් ස්වාමීන් වහන්සේ රැ කොමක් හරි කාරණයකට අවදි වුණා. අවදි වෙනකොට විදුලියක් පොටන වෙලාවකදී හෝ දුටුවා අර ස්වාමීන් වහන්සේ හිටගෙන ඉන්නවා සැතපෙන ඉරියව්වෙන් නෙමෙයි. ඊට පස්සේ ඔබ වහන්සේ මේ සජ්ජිකාංගයේ සමාදන් වෙලා දින්නේ කියලා. උන්වහන්සේ සැතපුණා. ඒක ඇහුවට පස්සේ උන්වහන්සේ සැතපුණා. ඒ කියන්නේ මේ ගුණාංග උතුරු මිනිස් දම් නෙමෙයි සාමාන්‍ය ගුණ වැඩෙන ගුණාංග උනත් අනුට ප්‍රකට කර කර රකින්න සිරිතක් නැහැ. ගුණ ධර්ම වෙලදාම් කරන්නේ නැහැ. ඒක ව්‍යාජයි. එතකොට ගුණ ධර්ම පවතින්නේ නැහැ. ඒ නිසා
ඔන්න ඔකම පසුබිමක් තමයි මේ උතුරු මිනිස් දම් සම්බන්ධයෙන් තියෙන නිසා එහෙම කියන සිරිතක් නෑ. වක්‍රවත් කියන සමහර ස්වාමීන් වහන්සේලා කියන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් සමාධියෙන් ඉන්නකොට මෙහෙම දැකලා තියෙනවා. අර එහෙම දැකලා එහෙම කියන සිරිතක් නෑ සාමාන්‍ය. එහෙම කියන්නේ නෑ. ඉතින් ඔන්න ඔය කියන මුසාවාදයට සම්බන්ධ විනය පරාසය ටිකක් තමයි මම ඔබට ඔය කියලා දුන්නේ. ඊළඟට එක කියනවා සත්‍ය සන්ධෝ හේතෝ අවිසංවාදෝ ලෝකස්ස ලෝකය රවට්ටන්නේනේ. ඇත්තමයි කියන්නේ මුලැමැදාග ගැලපීමක් තියෙන දේ තමයි කතා කරන්නේ. භික්ෂුවකට මේ ලෝකේ මම පෞද්ගලික හිතන විදිහට ලැබෙන්න තියෙන ලොකුම නින්දාව යම් භික්ෂුන් වහන්සේ නමක් බොරු කියනවා කියලා කියනවනම් මගේ මනසේ තදටම තියෙන දෙයක් තමයි ඒක තමයි භික්ෂුවකට මේ ලෝකේ ලැබෙන්නට තියෙන ඉහළම නින්දාව. මට මම බොරු කියන්නේ නැතිම නිසා මට කෙනෙක් බැන්නොත් එහෙම මේ හාමුදුරුවෝ හරි නපුරුයි මේ හාමුදුරුවෝ හරි සැරයි කමන්නේ කියලා අපි කියමුකෝ. දැන් අපි කරන්නේ නැති වුණාට මේ හාමුදුරුවෝ රැයට දානේ කලදනවා ඔය මොන හරි කියලා බැන්නට මට එච්චර රිදෙන්නේ හැබැයි යම් කිසි කෙනෙක් මට බැන්නොත් එහෙම මේ හාමුදුරුවෝ හරියට බොරු කියනවා කියලා ඒක නම් මට තදටම වදිනවා. ඒ කියන්නේ ඒක තමයි බරපතලම පාපය. ඒක නිසානේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධ්‍යාන මාර්ගඵලාදී තියෙනවා කියලා ලෝකයා රවට්ටන උදවිය ගැන කීවේ අග්ගෝ මහාචෝර මේ තමයි මේ ලෝකේ ඉන්න ලෝක හොරා අග්‍ර හොරා හොරු 5 දෙනෙක් ගැන කීවා. එක්කෙනෙක් කීවා තමා මේ ධර්මයේ ටිකක් ඉගෙනගෙන ඒක තමාගේ විදිහට කියනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් විදිහට කියන්නේ. ඔය පහුගිය කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් පොතක් ලියලා තිබුණේ මේ නිවන් මඟ එලිකල අහවල් ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා. අන්න ඒ කියන්නේ හොරු තමයි. ධර්මයේ හොරකම් කරන හොරු. ඒ වගේ හොරු 5 දෙනෙක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ විනය පිටකයෙහි දේශනා කරන ලදුව සඳහන් වෙනවා. බුදුරජාණන් දේශනා කරන ලදුව විනය පිටකයේ සඳහන් වෙනවා. මා කියන්නේ විනය පිටකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. මොකද විනය පිටකයේ හැදුනේ පස්සේ දේශනාව කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලදුව විනය පිටකයේ සඳහන්. ඊළඟට බලන්න ඔය මුසාවාදේ පිස්සුනාවා. මුසාවාදේ සාමාන්‍ය බොරුවක් කියොත් උපසම්පදා භික්ෂුවකට තියෙන සම්පජාන මුසාවාදේ පාචි. දැන මුසා කියන්නේ පාචි. සාමාන්‍ය බොරුවක් අර උතුරු මිනිස්සුන් මට්ටමට ගිය බොරුවක් නෙමෙයි. එතකොට ඒ මුසාවාදේ නොවන අවස්ථා තියෙනවා දැන් සමහර ලාවට. මුසාවාදේ නොවන අවස්ථා අපි කියමුකෝ දැන් මෙහෙම දෙයක්. දැන් මගෙන් කෙනෙක් අහනවා මේ ස්වාමීන් වහන්සේ මේ දවස්වල ස්වාමීන් වහන්සේලා කීනමක් අරණි වැඩ ඉන්නවා කියලා. ඉතින් මම කියනවා 25 නමක් වැඩ ඉන්නවා කියලා. හැබැයි දැන් මම දවස් ගණනාවක් පිට වෙලා දැන් අපි බලනකොට දැන් ස්වාමීන් වහන්සේලා 5-6 නමක් මොකක් හරි කාරණයකට පිට ගිහිල්ලා. නැත්තම් ආයෙ එන්නේ නැහැ කියලා හරි මොකක් හරි එකට ගිහිල්ලා. එතකොට මම කියනවා මේ 25 නමක් ඉන්නවා කියලා. දැන් ඇවිල්ලා බලනකොට 21 නමයි. ආන්නේව බොරුවක්. ඊළඟට ඔය කතාන්දර තියෙන්නේ චිත්‍රපටි ටෙලි නාට්‍ය වගේ දේවල්. දැන් ඒ වගේ කතා කරලා අම්මේ කියලා තාත්තේ කියලා මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා එහෙම ඒව මුසාවාදයක් වෙන්නේ නැහැ. ඊළඟට මොකක් හරි අමතක වෙලා යමක් කියුණා කියනකොට එතකොට ඒක මුසාවාදයක් වෙන්නේ නැහැ. දැන් අපි කියනකොට දැන් මම කියනවා අද රෑ බණක් යනවා මගේ බලන්න මම නම් එහෙම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. දසුණක් හිතන්නකො එහෙම කියලා. එතකොට දැන් හැබැයි අද බණ නෑ මට වැරදිලා මේ අනිත් තියෙන බණක් යනවා කියනවා. ඒක මුසාවාදයක් වෙන්නේ නැහැ. ඊළඟට මෙහෙම කියන්නකො දැන් මට කෙනෙක් බණකට ආරාධනාවක් කරලා තිබුණා. දැන් මට ඒක අමතක වෙලා දැන් ආමුදුරනේ හෙට බණනේ කියලා. ඉතින් මට ආරාධනා කරලා තිබුණේ නැහැ නේ වගක්වත් කියලා තිබුණේ නැහැ නේ. එතකොට දැන්
හැබැයි මම බාර අරගෙන මට අමතක. එහෙම සාමාන්‍යයෙන් මතක නැහැනේ. අන්න ඒ වගේ වෙලාවකට එහෙම වෙන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දැන් මෙහෙම ගන්නකො. දැන් මුසාවාදයක් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ආකාරයක්. ඔකට බණ පොතේ හොඳ කතාන්දර කීපයක් තියෙනවා. ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ නමකුයි අරණ්‍ය සේනාසනයක වාසය කරනවා. එතකොට නරියෙක් වගේ සතෙක් කෑ ගහන හටක් ඇහෙනවා. පොඩි ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ මොකද ඒ සද්ද කියලා. උන්වහන්සේ කියනවා මේ ඔයත්ගේ අම්මයි තාත්තයි තරහ වෙලා අම්මා තරහ වෙලා බඩු පාටවගෙන කරත් එක නැගලා යනවා. ඒ කරත් එරිලා ඒක පොළ හූ කිය ගොඩ ගන්න ඒ හූ කියන සද්දේ ඇහෙන්නේ කියනවා. එතන කෙලින්ම කියනවා සෙල්ලන්නේ ඒ ලොකු හාමුදුරන්ට මුසාවාද පචිතියන සිද්ධ. ඒ කියන්නේ මුසාවාදය කියන්නේ බරපතලම පාපය. විවරණ ගත්තට පස්සේ බෝසතාණන් වහන්සේගෙන් සිද්ධ වෙලා නැතිම පාපය මුසාවාදය. අනික්ව සිද්ධ වෙලා තියෙනවා. කාමයේ වරදව හැසිරීම සිද්ධ වෙලා තියෙනවා. අනුන්ගේ අතපය කැඩීම් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. මුසාවාදය තමයි වෙලා නැහැ. එක මේක අවස්ථාවක් පමණක් සඳහන් වෙනවා. අර ඒකත් මුසාවාදයට යනවා. නමුත් එච්චර තමයි සඳහන් වෙන්නේ. මොකද අර එක තැනකදී අර සිල්මෑණිවරු කට්ටියක් බොහොම සිල් රකින්නවා භාවනා කරනවා කියලා ජන සමාජයේ ලොකු ප්‍රසිද්ධියක් දීලා. ඒතර බෝසතාණන් වහන්සේගේ කාලේ අදහසක් අනේ උපාසිකවරක් ඉන්නේ සිල් ඒත් කරන භාවනා එයත්න් හිත චපලයි කියලා හිතලා දවසක් බෝසතාණන් වහන්සේ ඒක කඩන්නට ඕන. ඒ වගේ අවස්ථා තියෙනවා. දැන් අන්ධ භූත ජාතකයේ තියෙන කාන්තාව වරද අවස්ථාව ලැබිච්ච ගමම්ම වරදේ පැටලෙනවා කියන එකට ඒකෙත් බෝසතාණන් වහන්සේ ක්‍රමයක් කළානේ. කාන්තාව පමණක් නෙවෙයි කවුරුත් පැටලෙනවා. නමුත් එතන විශේෂයි කාන්තාව චපලයි සුළු දෙයකින් පොළඹවන්න පුළුවන් කියලා තියෙනවනේ. මේක යම් සත්‍යතාවකුත් තියෙනවා. දැන් එතනදී සඳහන් වෙන්නේ සිල් මෑණිවරු පිළිබඳව ලොකු මේ කීර්තියක් පැතිරෙනකොට බෝසතාණන් වහන්සේ එහෙම කරලා අර විදිහට කිව්වා. එහෙම කියලා බෝසතාණන් වහන්සේ මේ සිල් මෑණිවරු වඩින ආරේ දවසක් ගිහිල්ලා හිටියා. දැන් ඉඳගෙන ඉන්නවා. ඉතින් මේ සිල් මෑණිවරු පොද සිල්වත් කට්ටිය. ඒ ඇත්තෝ පාරේ තියෙන දේවලුයි ගස් ගලුයි ඔක්කොම බල බල යන්නේ නැහැ. බොහොම හොඳ පිරිසක්. ඉතින් ඉන්නකොට දැන් බෝසතාණන් වහන්සේ ගිහිල්ලා ඒ යන පාරක ලොකු නුගගහක් තියෙනවා. නුගගහ යට ඉඳගෙන ඉන්නවා තාපසයෙකු විදියට ඒ විදියට කෙස්සව බාලා ඉන්නේ නැති. ඉන්නකොට දැන් අර සිල් මෑණිවරු යනකොට හැවුවා මේ ආර්යයන් වහන්සේ මේ ඔබ වහන්සේ ගොඩක් වෙලාද භාවනා කරන්නේ. ඊට පස්සේ ගියා මම ඒක නිද ගන්නකොට ඔන්න උඩින් ගිහිලා තියෙන නුග මුල ඔක ගිහිලා තිබුණේ නැහැ. නුග මුලක් යන්න කොච්චර කාලයක් ගත වෙනවද? ඉතින් මේකත් එක්කලම දැන් අර මේ සිල් මෑණිවරුන්ගේ හිත ගෞරවයත් එක්කම අනික් පැත්තට රාගයකට කරවුවා. ඉතින් බෝසතාණන් වහන්සේ ඒ තැන ඇත්තියොත් එක්කලා මවිතුන සේවන. අන්න බලන්න. ඒ වගේ අවස්ථා තියෙනවා. එතකොට දැන් එතනදී නේ බොරුවක් නේ එතකොට කී ඔන්න ඔය වගේ ඔච්චරයි විවරණ ගත්තත් හරි මහා බෝසතාණන් වහන්සේට බොරුවක් කියුණා කියලා සඳහන් වෙනවා. ඒකේ බරපතලකම වෙන තේරුම් ගන්න. එතකොට ඊළඟට බලන්න දැන් අපි නැත්තම් මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමින ඔච්චර තමයි. ඒකේ සුල මුල කාරණාගේ බරපතලකම එමෙ වැඩිපුර හිතන්නේ නැහැ. නිසා මොකද අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට යන උදවිය වශයෙන් ඊට මෙහා පැත්තේ සත්‍ය දිවි දෙවැනි කොට තබාගත යුතුයි. ඊළඟට කේලම් පිසුනා වාචා කියලා කියන්නේ පිසුනා වාචා පාටිවිරතෝන භික්ෂුව කේලම් කියනවා. දැන් ඒක දැන් උපසම්පදා භික්ෂුවකට තියෙන්නේ භික්ඛු පේසුඤ්ඤ පාචිත්‍ය කියලා පචිතිය. පචිතියාපත්තියක්. හැබැයි නිකම් පචිතියක් කියලා වැදෙසාගෙන පිරිසිදු වෙන්න පුළුවන් වුණාට බරපතලයි. මොකද සංඝ ભેදයට පවා යන්නට පුළුවන් කේලම් පටන් ගන්නතර පස්සේ දෙපැත්ත බිඳුවලා යන්නට පුළුවන්කම තියෙන නිසා ඒක බරපතල පාඩමක්. පචිතියක්. ඕමසවාදේ පාචිත්‍යං. ඒ කියන්නේ
සැඩපරුස වචන අපි කුණුහබ්බ කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒකේ උපසම්පදා භික්ෂුවකට තියෙන්නේ ඒ සැඩපරුස වචනයක් කතා කිරීමේලා ඒත් පස්තිය. ඒක විපාකේ බලන්න. අන්න ඒකෙන් වැළකෙනවා කියන එකයි මේ කියන්නේ. ඒකට වචන ගොඩක් පාවිච්චි කරලා තියෙනවා. වචන හුඟක් පාවිච්චි කරලා තියෙනවා. පොත අරගෙන දීගනිකායේ සාමාන්‍ය පාල සූත්‍රය අරගෙන බලා ගන්න. නමුත් ඒ ඔක්කොම කතා කරන්නේ පෝරි, හදයංගම, ප්‍රේමණීය ඔයයට වචන ගොඩක් පාවිච්චි කරනවා. හිත සනසන, හිතේ ඇලුම ඇති කරන, හිතේ මහත්මා වැදගත් මිනිස්සු කතා කරන පෝරි කියලා කියන්නේ පුරවැසි ජනයා. ග්‍රාම්‍ය ජනයා නෙමෙයි වැදගත්. ඔය සමහර අයගේ වචන තියෙනවනේ. අපි ගත්තොත් දැන් ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලාගේ දේශනාවලදී අපි නම් වෙලාවකට සැරට කතා කරනවා. ඒ සමහර ස්වාමීන් වහන්සේලා වචන ඔක්කොම සියල්ල එක වචනයක්වත් ඒ වගේ දුර්වලතාවයෙන් යුතු වචන නැහැ. වැදගත් වචනම තමයි කියන්නේ. අන්න ඒක තමයි පෝරි කියලා කියන්නේ. මහත්මා ගති තියෙන උදවිය පාවිච්චි කරන වචන. ඊළඟට සම්පප්පලාප පටිවිරතෝ. දැන් සම්පප්පලාපේ කියන එකට උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ශික්ෂාපදයක් නැහැ. සම්පප්පලාපේ පාචිත්‍යයන් කියලා හැම ආපත්‍යක් නැහැ. ශික්ෂාපදයක් පනවලා නැහැ. ඒක අර දුබ්බාසිත සංඛ්‍යාවට යන්නට පුළුවන්. ඒ කියන්නේ මමනා වචනයක් කියලා. ඒකට දුෂ්කටයක් තමයි හැමෝම සිද්ධ වෙන්නේ. ඔන්න ඔය දැන් ජසත රජුරවන්ට බුදුරජාණන් වහන්සේ වික්ෂුවගේ තියෙන සීලය පිළිබඳව වහම විග්‍රහයක් කරලා ඊට පස්සේ අර බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙන ආකාරයටම චූල සීල, මධ්‍යම සීල, මහා සීල, චූල සීල සංඛ්‍යාවට තමයි මේ ටිකත් ඇතුළත් වෙන්නේ. මධ්‍යම සීල කියලා ගත්තට පස්සේ අර ඉතින් ඔය ගස්වල කැඩීම් ආදීන් ගැලකීම් ආදී ඒ ටික සඳහන් වෙනවා. ඉහළම සීල වලට යනකොට ඔය කුහනා ලපන ආදී වශයෙන් වැරදි වැඩ කිරීම ආදී කෝකකම් කියලා සිව්පසු ප්‍රේම ආදී ඔය විදිහට ලොකු විස්තරයක්. නමුත් ඒක පිළිබඳව අපි සාරාංශ විග්‍රහයක් ඔබට කළා බ්‍රහ්මජාල සූත්‍රයේදී. එහෙමනම් මේ දේශනාව ආරම්භ බලන්න. එහෙම නැත්නම් පෙළපොත අරගෙන බලන්න. ඊට පස්සේ ඔය ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මේ ශ්‍රමණ ක්‍රමේ ඵලයට එන්න හේතු වෙන ප්‍රතිපත්තිය පිළිබඳව ඊට පස්සේ මෙන්න මේ විදිහට මහරජා ඉද බික්කු පාතිමොක්ඛ සංවරේන සම්මුතෝ ඉන්ද්‍රිය සංවරේන සම්මුතෝ අරියේන ඉන්ද්‍රිය සංවරේන සම්මුතෝ අරියාය සම්පූර්තිය සමන්නාගතෝ කියලා අර ඒ සියල්ල එකතු කරලා විස්තරයක් ගත්තා. අරියේන සති සම්පජන්ණේ සමන්නාගතෝ. ඒකට දැන් මේක අපි මේ පිළිබඳව ගොඩක් විස්තර කළා. දැන් අතර අරියේන පාතිමොක්ඛ සංවරේන සම්මුතෝ කියලා කිව්ව ඔය කියපු චූල සීල, මධ්‍යම සීල, මහා සීල ආදී වශයෙන් ඉතින් ඕනනම් වැඩිපුර දැනගන්න විනය පිටකේ ස්වාමීන් වහන්සේලාගේ අරගෙන කියවන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන දේශනා වෙච්ච විනය පිටකේ මම නිතරම කියන්නේ අඩුම වශයෙන් මේ ත්‍රිපිටකය පිළිබඳව සාරාංශයක්වත් ඔබට තේරුම් ගන්න අවශ්‍ය නම් එහෙම අංකොන් නෙවෙයි. විනය පිටකේ පරාජිකා පාළි, පාචිත්‍ය පාළි පොත් දෙකවා. අභිධර්මයෙන් ගත්තට පස්සේ දැන් ඔය අපි චන්ද්‍රිකා වාදී වශයෙන් හඳුන්වන ඊට සමගාමීව අභිධර්ම මාර්ගය, අභිධර්ම ප්‍රදීපිකාව, අභිධර්මයේ මූලික කරුණු වගේ පොත් කිහිපයක් සහ මාතෘකා ස්වරූප සහ ධම්මසංගණි ප්‍රකරණයවත් හරියට ඉගෙනගෙන සූත්‍ර පිටකේනොත් සූත්‍ර එක දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය මේ වගේ අඩු වශයෙන් සූත්‍ර 25 30වත් පරිශීලනය කළොත් පිටකයේ පිළිබඳව සාරාංශගත දැනීමක් ඇති කරගෙන තමන්ට පාඩු නොවන විදිහට කුසල් මොවෙන් අකුසල් නොවන විදිහට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට දැන් මේකෙදී අන ප්‍රාතිමෝක්ඛ සංවර සීලය ඒ විදිහට ඉන්ද්‍රිය සංවර සීලය ගැන අපි කතා කරා. චක්කුණා රූපං දිස්වාන නිමිත්තක් ගාහි නානුභ්‍යංජනක් ගාහි යනාදී වශයෙන් ඇස, කන, දිව, නැහැය, ශරීරය, මනස කියන මේ දොරටු හරහා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේ අරමුණු අරගෙන අරමුණු වලින් ඇලීම්, ගැටීම් ඇති කරන්නේ නැතුව ඇති වෙන කෙලෙසේ අමතක කරලා හරි ඇති වෙන කෙලෙසේ අනිත්‍ය ආදී හරි මෙනෙහි කරලා නැත්නම් ඒ වෙනකොට වෙන කුසල් හිතක් හරි පහල කරලා රැක ගන්නට පුළුවන්කම තියෙනවා නම් අනේකට තමයි ඉන්ද්‍රිය සංවර සීලය, ශික්ෂාපද සීලය අකුරට රැකලා විතරක්
මන් අනේක ඊළඟට එතනදී අපි කියවා සති සම්පජාන්නේන සමන්නාගත. ඒක කෙලින්ම දැන් ඒක භාවනාවක් ඇත්තට. ඒක කෙලින්ම භාවනාවක්. දැන් සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ සම්පජාඤ්ඤ පබ්බය කියලා පරිච්ඡේදයක් නෙවෙයි. පබ්බ කියන්නේ පරිච්ඡේදය කියන එකනේ. දැන් එතකොට ඒකෙදි දැන් විස්තර කරනවා කියන ඉද භික්ඛවේ භික්ඛු සම්පජානකාරී. ඉද මහරජ භික්ඛු සම්පජානකාරී. ඒ කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. කියන්නේ මෙතන ගොඩක්ම මේ ශාසනය අතුලාන්තයේ පිළිබඳව තමයි හඳුන්වා දෙනවා. මොකද ඒ මට්ටමට මනස ආවේ නැත්නම් දැන් අපට ශ්‍රමණ ඵලය කියලා ඊළඟට විස්තර කරන්නේ ප්‍රථම ද්විතීය තෘතීය චතුර්ථ ධ්‍යාන. ඊට පස්සේ තමයි පූර්ව නිවාසාදී අභිඥා පංචාභිඥා. ඊට පස්සේ තමයි ආශ්‍රවක්ෂ ඥාන. එතනින් තමයි මේ සූත්‍රය સમાપ્ત වෙන්නේ. එතකොට එතෙන්ද එනකොට මෙන්න මේ විදිහට මනස පිළිබඳව සැලකිලිමත් නොවන කෙනෙකුට ධ්‍යාන දක්වා එන්නට බෑ. නැත්තම් මේ විදර්ශනා භාවනාවට සම්බන්ධ කොටසක් මේක. නමුත් ඒ මට්ටමට මොකද අපි දැන් විදර්ශනා භාවනාව සමත භාවනාව කියලා කියවට ඔක බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවත් එක්ක කියනකොට අවියෝජනීය සම්බන්ධයක් තියෙනවනේ. අන්න එහෙමනේ අපි වෙනත් ආගම් අනුව ගත්තොත් එහෙමනම් ඉතින් අස්සතාපස්සලවායගේ උදවිය ආලාර කාලාම උද්දකරාම පුත්තලා වාගේ උදවිය නම් කෙලින්ම බ්‍රහ්ම ලෝකේ ඉලක්ක කරලා තමයි ඒ ධ්‍යාන ලැබුවේ. නමුත් බුද්ධ ශාසනයක විදර්ශනාව පාදක කරගෙනනේ සමතේ වඩන්නේ. එතකොට ඒ නිසා ඒ දෙක අවියෝජනීයයි, වෙන් කරන්නට බෑ. සමාහිතෝ භික්ඛවේ අතහ භූතං පජානාති කියලා බුදුරජාණන්සේ දේශනා කළේ හිත තැම්පත් වුණාට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන தত্ত্বය පංච උපාදානස්කන්ධයේ දැනෙනවා කියලා, වැටහෙනවා කියලා. අන්න ඒකයි. එතකොට ඒ නිසා දැන් මෙතනදී ඒ විදර්ශනාවට අදාළ කොටසකුත් කියවෙනවා. ඒක තමයි අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගත. එතකොට කියන්නේ දැන් ඉදිරියට යනකොට ආපස්සට එනකොට නුවණින් යුතුව. ඒ කියන්නේ තමන්ගේ හිතට කෙලෙසයක් එන්න දෙන්නේ නැතුව අපිට දැන් මෙහෙම පුළුවන්නේ. දැන් ඉදිරියට යනකොට සක්මනක කියන්නකො. සාමාන්‍ය ගමනක් බිමරකටත් පුළුවන්. සක්මනක කියනකො දැන් සක්මනක ඒ පැත්තට මේ පැත්තට යනකොට ඒක ගමන් දෙකක්නේ. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඉතින් ඉස්සරහට ගියත් ආපස්සට යන එකනේ කරන්නේ. එහෙමනම් ඉතින් දැන් පින්නපාත යනකොට ගතපච්චාගත වත කියලා එකක් පනවන්න ඕනේ නැහනේ. ගතපච්චාගත වත කියලා කියන්නේ පින්නපාතේ යනකොටත් සතියෙන් යනවා. පින්නපාතේ කරගෙන එනකොටත් සතියෙන්. එහෙනම් ඒක දෙකක් විදිහට කියන්න ඕනේ නැහනේ. ඒ නිසා ඒක දෙකක් විදිහට දක්වනවා. ඒ නිසා දැන් සක්මනක වාගේ දෙයක ඉස්සරහට යනවා ආපස්සට එනවා. දැන් අතර ඉස්සරහට යනකොටත් සම්පූර්ණයෙන්ම බිම පය ස්පර්ශ වෙනකොට ඒක අධිර ගණනාවක් තියෙනවා. සක්මන් භාවනාවේදී බිම දකුණු පාය වම් පාය යටිපතුල ස්පර්ශ වෙනකොට ඒ දැනීම තුල පමණක් හිත පිහිටුවාගෙන. ඒ බඳු භාවනාවන යෝගාවචරය අඩි 6ක ප්‍රමාණය තමයි දුර බලා ගන්න. මොකද අඩි 6ට වඩා ඈත බැලුවොත් නොඑක් අරමුණු ගැටිලා හිත වික්ෂිප්ත වෙනවා. අඩි 6කට වඩා ළඟ බලන්න ගියොත් ශරීරයේ බැලන්ස් නැති වෙලා සමබර නැති වෙලා ඇදගෙන වැටෙන්න පුළුවන්. අඩි 6ක ප්‍රමාණය තමයි සාමාන්‍යයෙන් අජිය දුන්න කියලා එතන කියන්නේ. බලාගෙන දැන් සක්මන් කරනවා. ඒ සක්මන් කරනකොට අර විදිහට තමන්ගේ යටිපතුල බිම ස්පර්ශ වෙනකොට ඒක පමණයි දන්නේ. අන්න ඒකයි. ඒකට සතිය පිහිටවනවා කියලා කියන්නේ. සතිය පිහිටවන සතිපට්ඨානනේ. යන්නේ ඒ විදිහට කරන එක තමයි මෙතනදී මේ අදහස් කරන්න. එතකොට අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරීෝ. අපි කියමුකෝ දැන් සක්මන් කරන වෙලාවක් වෙන්නට පුළුවන්. නැත්නම් ගමනක් විමනක් යන වෙලාවක්, පින්නපාතයක් යන වෙලාවක් කියන්නකෝ. දැන් අපට දැන් අපි ඔන්න ආලෝකිතේ දැන් ඉදිරිය බලාගෙන අපි යනවානේ. සතා සර්පය ඉන්න පුළුවන්, නපුරු සත්තු ඉන්නට පුළුවන්, යාන වාහන ඉන්නට පුළුවන්. ඉදිරිය බලාගෙන යනවා යට. විලෝකිතේ වටපිට බලන්නත් වෙනවා. දැන් අපි ගන්න පාරමාරු වෙනවා කියලා. දැන් පාරමාරු වෙන වෙලාවේදී වටපිටට දෙපැත්තම බලන්න වෙනවා.
අපිට පාර මැදට ගිහින් ටික වෙලාවක් ඉන්නත් වෙනවා. අනිත් පැත්තේ වාහන යනවා. අන්න ඒ වගේ වෙලාවකදී මොකද? ආන්න ඒක තමයි ඒත් අර කල්පනාව. ඒ කියන්නේ කෙලෙසයක් එන්න දෙන්නේ නැති වෙන්නේ. පුරුදු පුහුණු කරපු කෙනෙකුට මේක ලොකු දෙයක් නෙවෙයි. මේක කරන්නට පුළුවන්කම තියෙනවා. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී. කියන්නේ අතපය ඒක ඉතා කෙටි කරලම කියනවා. ඒ කියන්නේ දැන් අපි අතක් පයක් මෙහෙම කරනකොට පවා ඒ අවධානයෙන් අද මේකනේ වෙලා තියෙන්නේ. අද මෙවුවා නෙමෙයි උගන්වන්නේ අද ගායනානේ. අද භාවනා කියලා උගන්වන්නේ සජ්ජායන. අද භාවනා කියලා උගන්වන්නේ ගායන. ඉතින් මේවා දන්නේ නැහැ. ඒක දැන් අපි දැන් එතන අර එක තැනක සඳහන් වෙන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකුට පොඩි ස්වාමීන් වහන්සේ නමක් ගිලම්පස් එකක්. පස්සේ ස්වාමීන් වහන්සේ මෙහෙම කරලා පිළිගත්තා. පිළිගත්තට පස්සේ උන්වහන්සේට කල්පනා වුණා මම මේක සතියෙන් නෙමෙයි නිකලේ. ආපහු අර කෝප්පේ මේසේ උඩින් කියලා මෙහෙම ඉස්සරේ මෙහෙම කරලා මෙහෙම සතියෙන් අත දික් කරලා අරක ආයෙ ගත්තා. ඔන්නෝමයි මනස පිළිබඳව සැලකිලිමත් වෙන කෙනෙකුට ඔක තමයි ක්‍රමේ. ඉතින් මේක ලේසි වැඩක් නෙවෙයි. කොහොමත් නිවන් මාර්ගයේ වැඩ ලේසි නෑ. කුසල් වඩන එක කාටකටත් ලේසි. කුසල් මුවාවෙන් අකුසල් වඩන එකත් ලේසි. ඉතින් ඒ නිසා අන්න බලන්නට ඒ විදිහට ඒකයි කිව්වේ සම්මිංජිතේ පසාරේ. අතපය අකුලන අතපය විධාරිනකොට හැබැයි දැන් මෙහෙම එකක් තියෙනවා. කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් එතකොට දැන් සක්මනේ කරනකොටත් දැන් කකුල් දිගාරිනවා අකුලනවා දැන් කකුල තියනකොට නෑ එහෙම කරන්නේ. එතනදී ප්‍රධාන ඉරියව්වට දෙන්න. ඒක තේරුම් ගන්නට ඕනේ. දැන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්වක වැතිරගෙන ඉන්නේ ඇඳේ ඉරියව්වකදී. අන්න ඒ අවස්ථාවක තමයි මේක අදාළ. එහෙම නැත්නම් හිටගෙන පමණක් ඉන්න වෙලාවක. ඒ නිසා ඒවා පටලවා නොගත යුතුයි. අන්න ඒක තමයි සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති කියන අතපය දිගාරනකොට හකුලනකොට ඒ කටයුත්තට පමණක්ම අවධානය යොමු කරගෙන ඉන්නවා නම් ඒ පමණ නම් දැනගන්නේ ආන්න එතන සතිය නොවන වැඩ කරලා. ඒක තමයි අරියේන සති සම්පජාන්නේන සමන්නාගතෝ කියලා කියන්නේ. සති සම්පජාන්නේන සමන්නාගතෝ කියන්නේ ඒක. දැන් මේ වගේ දෙයක් අද ඇත්තන්ට කිව්වොත් තේරෙන්නේ නැහැ. හැබැයි රජතුමාට තේරෙනවා. මොකද රජතුමාට තේරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ නිෂ්පලව කතා කරන්නේ නැහැ. හැමෝටම මෙහෙම දේශනා කරන්නේ. හැබැයි රජතුමාට භාග්‍යතුන් වහන්සේ දන්නවා බුදුනුවණින් ඒ රජතුමාට මේ ඔක්කොම තේරෙනවා. පොද කල්පනාවකින් ඉන්නේ. එපා වෙලා අහගෙන ඉන්නව නෙමෙයි. පොදටමයි අහගෙන ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නවනේ. අපි වාගේ නිදාගෙන ඉන්න අයටයි උඩ බලාගෙන ඉන්න අයටයි ඔක්කොටම බණ කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ වචන යන්නේ අවශ්‍ය කෙනාට. අවශ්‍ය දුර ප්‍රමාණය. ඒක බුදු බව ලැබීමත් එක්කලා අතිරේකව පිහිටන විශේෂ අද්විතීය ලක්ෂණයක්. එතකොට ඊළඟට බලන්න දැන් ඊළඟට කියනවා සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හොති. සංඝාටි දෙපට සිවුර. පාත්‍රය. තනිපට සිවුර. ආදන සිවුර. මේ ඔක්කොම පාවිච්චි කරනකොට දැන් දෙපට සිවුර අපට ගන්නකොට කරේ දා ගන්නකොට පාත්‍රයේ කරේ උරහිසෙල්ල ගන්නකොට ආදනේ අඳිනකොට මේ හැම තැන දිමන්න බලන්න. එතකොට දැන් මේ එහෙම බැලුවට පස්සේ අද කාලේදී මෙහෙම කරන ස්වාමීන් වහන්සේලා හොයාගන්න බොහොම අඩුයි. කියෙව්වට මොකද මෙහෙම කරන ස්වාමීන් වහන්සේලා හරි අඩුයි. හැබැයි ඒක ධර්මයේ අඩුවක්වත් ශාසනයේ අඩුවක්වත් මේ එකී පුද්ගලයාගේ එකී පුද්ගලයාගේ අඩුපාඩු. ධර්මයේ උතුම්කම ඕගෙන් හඳුනා ගන්න. එක එක භික්ෂුන් වහන්සේලා සරණ යන්න නෙමෙයි මේ ධර්මය. ඒ භික්ෂුවගේ අඩුවක් තිබුණොත් ඒ ගිහියාගේ අඩුවක් තිබුණොත් ඒකට ධර්මයේ ඵලෙ නැහැ. ධර්මයේ උතුම්. ධර්මයේ වෙන් කරලා හඳුනා ගන්න. ධර්මයේ අඩු වැඩි වශයෙන් තියෙන පුද්ගලයා වෙන් කරලා හඳුනා ගන්න. ඒ අඩු වැඩිකම ධර්මය නෙමෙයි පුද්ගලයාගේ. එච්චරයි. පුද්ගලයා තුළ හොඳ තියෙනවා නම් අන්න ධර්මයේ තියෙනවා කියලා හඳුනා ගන්න. අගුණ තියෙනවා නම් ඒක ධර්මයේ නෙමෙයි. පුද්ගලානුරූපීව ධර්මයේ තෝරන්න යන්නට එපා. ධර්මානුරූපීව පුද්ගලයා තෝරා ගන්න අවශ්‍ය නැහැ. නැත්නම් එක එක්කෙනා හොයන්න යන්න ඕනේ. තමන්ගේ වැඩක් බලා ගන්න තමා තුළ ධර්මයේ තියෙනවද නැද්ද කියන එකනේ. එක එක්කෙනා තුළ ධර්මයේ තියෙනවද අධර්මයේ තියෙනවද අපට සමාට ලේසි නෑනේ හොයාගන්න. දැන් අපි මේ කතා කරන්නේ පුද්ගලයෝ මේ එලිපිට කරන බොරු ව්‍යාජ කොලොප්පන් වැඩ ශාසන මුවාවෙන් කියන එක කතා කරාට ලේසි නෑ හඳුනා ගන්න. හැබැයි තමන් හිත ඇතුළ හඳුනා ගන්නට පුළුවන්කම කියලා. ඒතකොට ඒ නිසා අන්න ඒ විදිහට
පාත්‍ර සිවුරු ආදී දරනකොට සිහිනුවණින් යුතුව ඒ කටයුත්තටම අවධානයෙන් යුතුව කරනවා කියන එක. ඊළඟට උච්චාර අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී. අසිත කියලා කියන්නේ අපි කන බොන දෙයක්, කන කන වේලාවක දෙයකට අවධානය යොමු කරලා තෘෂ්ණාවෙන් නැති වෙනට, ඇලීම නැති නොවෙනට අවධානය යොමු කරනවා. පීතේ යමක් බොනකොට, කායිතේ හයිය දෙයක් කපලා කනවා. සායිතේ රස විඳින. රස විඳින එකක් දැන් රස දැනගන්න පුළුවන් තෘෂ්ණාවෙන් තොරව. බුදුරජාණන් වහන්සේ ප්‍රණීත දාන දෙන නැත්තම් ගැන විශේෂ වරප්‍රසාද දීලා තියෙනවා. ඒ නිසා රස කියන එක බුදුපස්සේ බුදුමහරහතුන් වහන්සේටත් දැනෙනවා. වෙනස ඇලීමක් ඇති වෙනවා. ගැටීමක් ඇති වෙන නීරස දෙයක්. දැන් අපි සතියෙන් නොහිටියොත් අපට රස දෙයට ඇලීම ඇති වෙනවා. නීරස දෙයට ගැටීම ඇති වෙනවා. අපි නුවණින් හිටියොත් අපටත් මධ්‍යස්ථව ඉන්න පුළුවන්. අනිත් අදහස් නැත්නම් රසය දැනෙන්නේ නැත්තේ නෑ කාටවත්. රසය දැනෙනවා. ඇලෙනවද ගැටෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නොවැළෙනවද නොගැටෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට බලන්නට උච්චාර පස්සාවක් කම්මේ සම්පජානකාරය. වැසිකිලි කැසිකිලි කරන වෙලාවේදී පව අවධානයෙන් අර කොච්චර වැදගත්ද කියලා දැන් ඔය බාත්රූම් වල ඇදගෙන වැටෙන්නේ සමහර අය. මේ දුරකථනේ අඬනකොට දුවගෙන එනවා. ආය කවදාකවත් දුරකථනට පණිවිඩයක් එන්නේ නැති වෙයි වාගේ. දුවගෙන එන්නේ. ඉතින් ඇදගෙන වැටෙනවා. ඉතින් මේ අසනීපකම් කවදාකවත් සුව කරන්නත් බෑ. කුකුලට කැඩලකේ, ධනිෂ්ඨ කැඩලකේ, කොන්ද කැඩලකේ එක දේවල්. ඔය කියන්නේ ඉතින් බලන්නකො දැන් මේ නිවන් මාර්ග යන කෙනෙකුට පමණක් නෙවෙයි. අනෙක් කාටවත් එහෙම තමයි. ඒ සිහිනුවන දෙක වැඩ කරනවා නම් එහෙම කලබලයක් නැහැ. Tamange වැඩේ කරගෙන, ඒ කටයුතු කරගෙන, පිළිසිදු කරගෙන එහෙමින් සැරේ එන ගමනින් එහෙම තමයි යන්න ඕනේ. බලන්න. වැසිකිලි කැසිකිලි කරන වෙලාවේදී පවා අකුසල පහළ නොවන විදිහට පරසහසුරුවනේ. ඒ කටයුත්තට අවධානයෙන් කළා කියලා කියන්නේ එතකොට අකුසල් වැඩ කරන්න නෑ. මනසේ ප්‍රകൃතියාවක් කියලා කියන්නේ මනසේ පිරිසුදුකමාවක් කියලා කියන්නේ එතන පවස්සර මිදම් වික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිත. මේ සිත ස්වභාවයෙන් පිරිසුදු. අසකරණාසාදීන් අරමුණු අරගෙන ඇලීම් ගැටීම් හදාගෙන අපිරිසුදු වෙනවා. ඒක තමයි ස්වභාවය. දැන් අපි රැයක් නිදාගත්තා කියන්නේ හොඳට ඒ වෙලාවේ හිත පිරිසුදු. හැබැයි කුසල් නැහැ. විපාක. එහෙම කුසල් වල එනවා නම් නිදියන්න බැරිගේ පුළුවන් තරම් 12-13ක් බුදියන්න බැරි එහෙම කුසල් වල එනවා එහෙම නැහැ. අවදියෙන් ඉන්නකොට තමයි කුසල් දා කුසල් දෙක තම වගකිය යුත්තේ. හැබැයි නිින්දේ ඉන්නකොට අකුසල් නැහැ. හීන දකින්න වෙලාවේ අකුසල් වෙන්න පුළුවන්. ඇලෙන ගැටෙන හීන බැලුවට පස්සේ අකුසල් සිද්ධ වෙනවා. ඊළඟට බලන්න ගතේ යන කල්හි දැන් අතනක අභික්ඛාන්තේ ඉස්සරහට යනකොට ආපස්සට දැන් මේ ආය මොකද මේ? ඒක තමයි කියන්නේ මේ ඉස්සරහට යනකොට ඒක සාමාන්‍ය ගමනක් කියලා හිතන්න. වෙනත් කටයුත්තකට යන ගමනක් කියලා ඕන හිතන්න. තිතේ හිටගෙන ඉන්න. නිසින්නේ මේ වගේ ඉඳගෙන ඉන්නකොට. සුත්තේ ඇඳක වාගේ වැතිරලා ඉන්නකොට හාන්සි පුටක සෝෆා එකක. සුත්තේ ජාගරිතේ නිදාගෙන ඉඳලා හදිස්සි අවදි වෙච්ච වෙලාවක් කියලා හිතා ගන්න. නිදි වර්ණ වෙලාවක් ප්‍රමාණ ඉක්මවල සාමාන්‍ය නිදා ගන්න වෙලාවට නිදා ගන්න නැතුව වැඩි වෙලාවක් ඉන්නවා. අපි කියමුකෝ දැන් ස්වාමියා එනකල් බලාගෙන ඉන්නවා දැන් ඒ කියලා. ළමයි එනකල් බලාගෙන ඉන්නවා දැන් ඒ 1 2 3 වෙලාව නිදි වර්ණ කුසල් හිතෙන්නේ. භාසිතේ කතා කරන වෙලාවේ හැබැයි කතා කරනවා කියලා තල්ලත්තට බොරළු හරනවා වාගේ ඔය කචබච ගගා නම් මේ වැඩේ කරන්නට බෑ. කතා කරන සීමා සහිත වැඩක් ඇති අර මුලින් කියවෙච්ච මුසාවාදත් නොවන, කේලමුත් නොවන, සැඩපරුසත් නොවන, හිස්වචනත් නොවන සීමා සහිත වචන. ධර්මයෙන් උසෙච්ච වචන.
ඒට අවධානයෙන්ම කතා කිරීම. ඔන්න බලන්න දැන් ඔන්න ඔය ටික තමයි භික්ෂුවගේ අර අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ කියලා බුදුරජාණන් දැන් අජාත රජතුමාට මේ කියන්නේ කාම්භෝගී ගිහියෙක් රටක් පාලනය කරන කෙනෙක් ප්‍රශ්න ගොඩක් මැද ඉන්න කෙනෙක් මානසික ආතතියකින් තාත්තා මැරුණ එකේ ඉන්න කෙනෙක්. නමුත් බුදුරජාණන් දන්නවා ඒ ඔක්කොම මොහොතකට හරි යටපත් වෙලා දැන් මනස නිවෙනවා. බුදුරජාණන් දන්නවා දැන් මෙතන දියුණු වෙන මේ ආධ්‍යාත්මික ධර්ම ශක්තිය රජතුමාගේ අර පස්සේ කාලේ විදිත විදේශෝ කියලා පස්සේ බුදු වෙන්නේ. ඒකට එන්නතක් වෙනවා මෙතනදී කියලා බුදුරජාණන් දන්නවා. ඒක පිරිපාදු වෙනවා කියලා මෙතනදී දන්නවා. ඒකට මේකෙන් තල්ලුවක් ලැබෙනවා කියලා බුදුරජාණන් දන්නවා. ආනේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට ඊළඟට අරියාය සන්තුට්ඨිය සමන්නා. ආර්යෝ උසස්සෝ ලද දෙයින් සතුටුයි. දැන් ඔන්න ඔය ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරගෙන ඇවිල්ලා මෙන්න මේ විදියට සතර සංවර සීලේම දැන් කියවුණානේ. දැන් මෙතන ඉන්ද්‍රිය සංවර සීලය කියවා, ශික්ෂාපද ප්‍රාථමික සංවර සීලය කියවා, ඊළඟට ඔය ඉස්සරලා චූල සීල, සීල, මහා සීල කියනකොට ඒකේ තිබුණා ආජීව පාරිශුද්ධ සීලය, ඒ වගේම ප්‍රතිසානිසිත සීලය දැන් මේ කියවුණානේ සති සම්පජඤ්ඤයෙන්. එතකොට ඒක තුල තියෙනවා. සිව්පස්සේ පාවිච්චි කිරීමේදී තණ්හා මාන ආදී ඇති නොවන විදිහට සිහිනුවණින් යුතුව පාවිච්චි කිරීම ඒක ප්‍රතිසානිසිත සීලය න සතර සංවර සීලෙම ආරයි. එතකොට දැන් තමන්ට කල්පනා තමන්ගේ දැන් සීලේ ආත්ම භාවයේ පිරිසිදුයි. සතුට ඇති වෙනවා. සැපේ ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධිය. එතකොට ධර්මමය නිස්කාමී සැපත තියෙනකොට චිත්ත සමාධිය ඇති. ඒ ඇති වුණාට පස්සේ තමයි ඔන්න ඊළඟට අපි ඊළඟ දවසට මේක ඉතුරු කරගන්නවා. අර කියන ඒ චිත්ත සමාධිය ඇති වුණාට පස්සේ යාට අඳුනා ගැනීමට කැපී පෙනෙනවා තමන්ගේ තේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, චීන මිද්දය, උද්ධච්චය, කුක්කුච්චය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡා. මේ නීවරණ ධර්මයන් දැන් ඔය මට්ටමේ හික්මීමක්, ඔය මට්ටමේ පුහුණුවක් වෙන කෙනෙකුට තමන්ගේ මනස තුළ හොඳට කැපිලා පේනවා. දන්නවා සහනේ නැති වෙන්නේ කොයි ක්‍රමයෙන්ද, සහනේ ඇති වෙන්නේ කොහොමද? ඒ දන්නකොට අන්න අර විදිහට ඒ කියන නීවරණ ධර්ම වෙනුවට විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග වලින් යුක්ත ප්‍රථම ධානයට පෙළඹෙනවා. ප්‍රථම ධානයට ප්‍රවිෂ්ඨ වී ප්‍රථම ධානයේ ප්‍රතිලාභ වී බුදුරජාණන් දේශනා කරනවා අර කියපු සීලයෙන් ලැබෙන ප්‍රතිඵලයට වඩා මේක අභික්ඛන්ත තරංච පණීත තරංච. මේ ප්‍රථම ධානයට එනවා කියන මට්ටම මේ මුලින් කියපු ශ්‍රමණ ඵලවලට වඩා සිව්පස්සේ ලැබීම, වැඳුම් පිදුම් ලැබීම, නිර්භයව ජීවත් වීම, සතර සංවර සීලයෙන් යුක්ත වීම, අර මානසික සැපය, ඒවට වඩා මේක පුරිමේ සාමාන්‍ය ඵලයේ අභික්ඛන්ත තරංච පණීත තරංච. මේ ප්‍රථම ධානයට එනවා නම් ඒක මුල් කියපු ශ්‍රමණ ඵලවලට වඩා මේ ජීවිතේම ලැබෙන, මේ ජීවිතේ ලැබෙන ශ්‍රමණ ප්‍රතිඵලය කියලා මේ මොකද්ද කියලා ඇහුවේ. ඒ නිසා ප්‍රථම ධානයට එනවා නම් ඒ ඵලය අර මුල් ඒවට වඩා ප්‍රණීතයි, සාන්තයි, විශිෂ්ටයි, දැකුම් කලුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙනම් අදට අපි මේ දේශනාව සමාප්ත කරනවා. ඉතින් ඔබට භාගයක කාලයක් තමයි අවශ්‍ය කරන මොනවා හරි ප්‍රශ්නයක් ධර්මයේ සම්බන්ධයෙන් තියෙනවා නම් අහන්නට ඉඩ අවකාශ සලසන්නේ. එමනම් අපි ධර්මානුශාසනාවේ සමාප්තිය සනිටුවන් කිරීමටයි සූදානම් වෙන්නේ. මෙතෙක් වේලා සීලයක පිළිපදලා බණ දෙසීමෙන්, බණ ඇසීමෙන් අපේ සිත්වල පහළ වෙච්ච කුසල ධර්ම ශක්තිය මේ ධර්මය දේශනා කොට වදාළ ඔබෙත් මගේ ගුරුතුමන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට උතුම් සුද්ධ බුද්ධ පූජා උපහාරයක් බවට පත් වේවා. සුවාසුදහසක් ධර්මස්කන්ධයට උතුම් ධර්ම පූජාවක් වශයෙන් පූජා වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයෙහි සුපටිපන්නාදී ගුණයන්ට උතුම් සංඝ පූජාවක් බවට පත් වේවා. අපට විද්‍යෝපසම්පදා ධර්මඥාන භාවනාඥාන ලබා දුන්නු අප ගුරු දේවෝත්තම අති පූජනීය
කඩවැද්දේ ජිනවංශාභිදාන මහා ස්වාමීන් වහන්සේට මේ ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාව කියන වැඩපිළිවෙල සමුත්පාදනය කරපු මාහිමිපාණන් වහන්සේගේ මහා බෝධිසත්ව ජීවිතයට මේ පින් අත් වේවා. එමෙන්ම අප ගුරු දේවෝත්තම අතිපූජනීය නාවුනි අරිදම් අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු කොට තවත් තුන් නිකායේම මට ගුරු හරුපන් දුන්නු උතුමන් වහන්සේලා ඉඳලා අපවත් වෙලා තියෙනවා. ඒ උත්තමයන් වහන්සේලාට ගුරු පූජාවක් වේවා. ඒ වගේම ජීවතුන් අතර ඉන්න ගුරු උතුමන් වහන්සේලාට එසේම වේවා. සිව්පසෙන් උපස්ථාන කරපු දේශීය විදේශීය සියලු දෙනාටම නිරෝගී සුවය දීර්ඝායුෂ ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමේ පහසු විහරණක් සැලසේවා. කොරෝනා වසංගතයෙන් මිය පරලෝකීය ඉස්සසරක යුද්ධයේදී මිය පරලෝකීය ඔබ අප සියලු දෙනා නමින් මිය පරලෝකීය මෞපිය ගුරුවරාදී කෙනෙක් පිනක් බලාපොරොත්තුෙන් සිටින ඒ හැම දෙනාටමත් මේ පින් නිවන් හිමි කොට පවතිවා. රටෙන් ලෝකයෙන් මේ වසංගත තත්ත්වය ඉතා ඉක්මනින්ම දුරින්ම දුරු වේවා. සියලු දෙනාටම ධර්මඥාන භාවනාඥාන දියුණු කර ගැනීමට බොහෝ කාලයකට ආයු වර්ණ සක බල ප්‍රඥා වැඩේවා. සම්‍යක් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම සමෘද්ධ වේවා. අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණ ධර්ම නංගා සිටුවාගෙන හිතවත් නැදහත් අහිතවත් සත්‍ය අවබෝධ කර ගැනීමට බලාපොරොත්තු වෙන හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධි චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම සැනසෙල්ල වේවායි ප්‍රාර්ථනා කරමින් අද දවසට ධර්මානුශාසනාවෙහි සමාප්තිය ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් අටවිසි රූපය පිළිබඳ පැහැදිලි කර ගැනීමක් රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ අභිධර්ම පොතක් පරිශීලනය කරන වෙලාවේදී ගෝචර රූප පහක් හැටියට තියෙනවා. ගෝචර රූප පහක් හැටියට ගණන් හැදුවාම 29ක් හැටියට එනවා ස්පර්ශයත් එක්ක. ඒක පැහැදිලි කරගන්න ගොඩක් පිං ස්වාමීනි. ඒක එහෙමයි. පඨවි තේජෝ මේ පඨවි තේජෝ ආයෝම තමයි පොට්ටබ රූපේ කියන්නේ. පොට්ටබ දැන් අපි ගන්නකොට මෙහෙමනේ. දැන් අපි කියන චක්කුසෝත ගාන ජීවා කාය පහ අරගෙන ඊළඟට කියනවා දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා ඒ ටික ගන්න. ඒ ටික අරගෙන නැවත වතාවක් භූතප්‍රසාද විෂය භාව හදේ විච්ඡපේ කියනකොට භූත රූප ටික වෙනමක් ගන්න. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වෙනමක් ගන්න. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ වලින් ආපෝ හැරෙන්නට පඨවි තේජෝ වායෝම තමයි පොට්ටබ රූපේ කියන්නේ. එතකොට එහෙමනම් අපි ගන්නට පොට්ටබ රූපේ අයින් කරන්නට ඕනේ. එහෙම නැත්නම් පඨවි රූපේ ගත්තා නම් පඨවි තේජෝ වායෝ අයින් කරන්නට ඕනේ. පඨවි තේජෝ වායෝ ගත්තා නම් පොට්ටබ රූපේ අයින් කරන්න ඕනේ. ඒක තමයි ඔය 29ක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඒ විදිහට ගන්න හදලා ගන්නකොට ගන්නට ඕනේ මම හිතන්නේ තේරෙන්නට ඇති. ඒක අපි දැන් මේ චක්කුසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනකොට දැන් රූප එන්නේ ඇත්තට 10නේ. ඔය 10 වුණාට දැන් ඔක මේ ඕලාරික රූප කියලා ගන්නකොට ඔය රූප ටිකම තමයි ගන්න රූප 12ක්. මොනවද? චක්කුසෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ රස පඨවි තේජෝ වායෝ 12ක් වෙනවා. අන්න ඒ නිසා තමයි යෝග එහෙම සිද්ධ වෙන්නේ. පැහැදිලි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ විනය නීති කිසිවක් භාගතුන් වහන්සේට අදාළ වෙන්නේ නැද්ද අපේ ස්වාමීන් වහන්සේ? එතකොට අදාළ වෙන්නේ කියන එකෙන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒවා කඩනවා කියන එක නෙවෙයි. එහෙමයි. දැන් අර සඳහන් වෙනවනේ ඔය තැනක දැන්
බුදුරජාණන් වහන්සේ අපි කියමුකෝ විනය කර්මයකට සංඝයාගේ වඩිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ගණපූරකත්වයට ගන්නෑ. අපි කියමුකෝ ස්වාමීන් වහන්සේලා 29කින් විනය කර්මයක් කරන්න තියෙනවා කියලා. එතකොට උපසම්පදා ස්වාමීන් වහන්සේලා 19ක් අරගෙන බුදුරජාණන් වහන්සේ ගත්තොත් ඒත් සාර්ථකයි. ඒත් හරි. එතකොට බුදුරජාණන් එයි කියනවා භගවාපණ ධම්මසාමික. භාග්‍යතුන් වහන්සේ ධර්මස්වාමී බැවින්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ විනය කර්මයක් කෝප්‍ය වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විනය කර්මය කරන ගණපූරකත්වයට හිටියා කියලා. අන්න එමය ඒක විස්තර වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒකට ඇතුළතුත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ කර්මයේ කෝප්‍ය වෙන්නවත් ගණපූරකත්වයට නොගන්නවත් හේතුවක් වෙන්නේ නැහැ. මට මතක විදිහට භාග්‍යතුන් වහන්සේ ගණපූරකත්වයට ගන්නෙ නැහැ. භාග්‍යතුන් වහන්සේ මට ඒක මම කියන්නේ සාමාන්‍යයෙන් මට යමක් යන්තමට හරි අමතක වෙලා තියෙනවා නම් මම කියන්නේ මට මතක විදිහට භාග්‍යතුන් වහන්සේ න ගණම් පූරේති න කම්මං කෝපේති ඔන්න ඔය වගේ පදයක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නකොට ඒකට අවශ්‍ය කරන සංඝ පිරිස අපේ කියමු 29ක් අවශ්‍යයි කියලා. උපසම්පදා ස්වාමීන් වහන්සේලා 29ම ඉන්නවා. හැබැයි භාග්‍යතුන් දැන් අපි කියමු මේ පිරිසට ගිහියෙක් හිටියා කියලා සාමණේර නම ඒ සංඝ පිරිසේ ඉන්නට බෑ අයින් කරන්නට ඕන. අපි කියමු පරාජිකා වෙච්ච භික්ෂුවක් අර මුලින් කියවටපත් වෙච්ච කෙනෙක් එයා අයින් කරන්නට ඕන. හැබැයි අන්න ඒ විදිහට භාග්‍යතුන් වහන්සේ අයින් වෙන්න ඕනේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සංඝ පිරිසේ හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔන්නම තමයි ඒ නිසා භාග්‍යතුන් වහන්සේට අදාළ නැහැ ශික්ෂාපද. ඒන් අදහස් කරන්නේ භාග්‍යතුන් වහන්සේ ශික්ෂාපද ඉක්මවා යනවා කියන එක නෙවෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි අපි ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දැනගන්න අවශ්‍ය අදට ඒ කියන්නේ දැන් සමාජය තුළ අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා පන්සල් වල වැඩ ඉන්නකොට දැන් මේ යන වසංගතයත් එක්ක ගොඩක් ඒ කියන්නේ මිනිස්සු අපහසුතාවයට ලක් වෙලා තියෙනවා. එතකොට පන්සල් වල වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලා එතකොට අනිත් මේ ආරණ වල සමහර ස්වාමීන් වහන්සේලා එතකොට අපිට දැනුමතුකම් දෙනවනේ අර දානමය කටයුතු ඒ දේවල් මේ දවස්වල අපි අර නිරන්තරයෙන් කරෙන්න වෙන්නේ. නමුත් අපි යම් කිසි ආකාරයෙන් ඒවා අපි කට්ටියට බෙදා දෙනවා. ඒ වගේ දේවල් කරනවා. ගිහි අය වගේම පින්වත් ස්වාමීන් වහන්සේලාත් ස්වාමීන් වහන්සේ දැන් මේ තියෙන තත්ත්වය උඩ මේ සමහර මිනිස්සු අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එතකොට පන්සලට සමහර දායක ආදී කට්ටිය ගෙනත් දෙන දේවල් වැඩිපුර තියෙනවා නම් අතිරික්තය පන්සලේ දෙයක් හෝ වේවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඒ නැති ජනතාවට දෙනවා. පෞද්ගලිකව හෝ එහෙම කතා කරලා එහෙම දෙනවා. ඒ කියන්නේ අත්ින් නෙමෙයි Tamanට කැමති දෙයක් ගන්න කියලා හරි එහෙම දෙන අවස්ථා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ විනය පැත්තෙන් අපේ ස්වාමීන් වහන්සේලාට එහෙම අවතක් සිද්ධ වෙනවද? මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා වගේම අපේ සාමණේර ස්වාමීන් වහන්සේලාට යම්කිසි උන්වහන්සේලාගේ විනය පැත්තෙන් ශික්ෂාපදවල යම්කිසි මේ අවතක් සිද්ධ වෙනවද කියලා ස්වාමීන් වහන්සේ මට කරුණාවෙන් පහදා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒක මේ විනය ප්‍රශ්නයක්. නමුත් ඔක තාම හොඳ ප්‍රශ්නයක්. තාම හොඳ ප්‍රශ්නයක්. ඔක මොකද හේතුව දැන් මෙහෙමයි. දැන් උපසම්පදා ඔකේ ලොකු පරාසයකට ප්‍රවේශයක් ගන්න අවශ්‍ය වෙනවා. මොකද එහෙම උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ලැබුණාට පස්සේ දැන් අපේ ආරණ්‍යයටත් ඒ වගේ ලැබිලා අපි මේ විදිහට බෙදලා දෙනවා. බෙදලා දෙනකොට සියලු උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ගන්න ඕනේ. උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය මෙන්න මෙහෙම අපට ආහාර ද්‍රව්‍ය ටිකක් ලැබිලා තිනවා අතිරික්තයක් ඒවා තිබුණාට පාවිච්චි වෙන්නේ නැහැ අපට දාහනේ ලැබෙනවා ඒවට මොකද කරන්නේ අපි මෙහෙම කට්ටියකට දෙන්න මොකද කියලා දැන් මම අපේ ආරණ්‍ය කරන්නේ සානතලා ඉන්නෝනේ 20ක් විතර වගේ මම කරන්නේ කොල කෑල්ලක ලියලා යවනවා මෙන්න මේකට සංඝයා උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ සාමණේරගේ අවශ්‍ය නැහැ උපසම්පදා ඉන්න ස්වාමීන් වහන්සේලා මම ලියලා යවනවා මේකට අනුමැතිය තියනවාද කියලා ඒ අනුව තමයි අපි දෙන්නේ ඒ නිසා ඒකේ එහෙම අනුමැතිය ගත්තට පස්සේ ගැටලුවක් නැහැ අපි කියමුකෝ උපසම්පදා ස්වාමීන් වහන්සේලා එක නමක් ඉන්නේ කියලා. එනම් උන්වහන්සේට කායෙන්වත් අහන්න දෙයක් නෑ. උන්වහන්සේට මේ විදිහට දෙන්න පුළුවන්. හැබැයි ඔය දෙනකොට මෙහෙම එකක් තියෙනවා. ඒ අයගෙන් ගෞරවයක් හරි ආපහු ලැබීමක් හරි නැත්නම් ಗುಣ කියයි කියලා හරි අන්න ඒ මට්ටමට කරන්න ගියොත් එතන කුල දූෂණය කළා කියලා දුෂ්කටයක් වෙනවා. ඒ කියන්නේ එතකොට ඒ සදහැතියන් එතකොට ඒ ස්වාමීන් වහන්සේට පැහැදිලා තියෙන්නේ සීලාදීල්ල කරන්නේ දෙන හින්දා. එතකොට දෙන්නේ ඒක බලාපොරොත්තු අන්න එහෙම දුන්නාට පස්සේ එතකොට ප්‍රශ්නයක් තියෙනවා කුල දූෂණය වෙනවා කියලා එතන හඳුන්වන්නේ. ඒක එකක්. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ දැන් ඔය
ආහාරද්‍රව්‍ය වල සාමාන්‍යයෙන් දැන් අපි නම් අරණ්‍ය සේනාසනේ ආහාරද්‍රව්‍ය 12න් පස්සේ පිළිගන්නේ නැහැ. මධ්‍යහ්නයෙන් පස්සේ පිළිගන්නේ නැහැ. ආහාරද්‍රව්‍ය වල සංගසතු භාවය යම් දුරකට අවලංගු වෙනවා කියලා තමයි විනයානුව ගන්න තියෙන්නේ. හැබැයි එහෙම කියලා දැන් සේනාසනයේ තියෙන ආහාරද්‍රව්‍ය ගබඩා වැරලා ඕන කෙනෙකුට අරයි යන්න එහෙම හැකියාවකුත් නැහැ. ඉතින් එතන ඒ වගේ එතන තියෙනවා එතන යම්කිසි ආකාරයක සංකීර්ණ බවක් තියෙනවා. ඉතින් ඒ නිසා දැන් අර විදිහට දෙන්න පුළුවන්කමක් හැකියාවක් තියෙනවා. දැන් මම සාමාන්‍යයෙන් කරන දේ තමයි ඒව විතරක් නෙවෙයි සමහර ගරු භාණ්ඩත් සමහරලාවට අපි කියමුකෝ දැන් අපේ එකතු වෙලා දැන් අපි කියමුකෝ බේසන් කෝප් පිඟාන් වාගේ දේවල් දැන් එකතු වෙලා ගබඩාවකට අවුරුදු ගාණක් තියෙනවා කිසිම ප්‍රයෝජනයකට ගන්නෙ නැහැ. දැන් එතකොට දැන් ගරු භාණ්ඩ දෙන්න එපා කියලා කියනවා. දැන් එතකොට ඒ ටික එහෙම දිරලා යන්නේ කොහොඳයිද? ඒ තියෙන ආහාරද්‍රව්‍ය කම්මියෝ කාලා සත්තු කාලා විසිකරණ එක අන්තිමට හොඳයිද එහෙනම්? ආන්න එනිසා බුදුරජාණන් වහන්සේ හරි මානුෂියයි. ඒ නිසා ඒ වගේ වෙලාවදී බලන්නට ඕනේ විනය මනුෂ්‍යත්වයට එක්ක ගලපලා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ වගේ තැන්වල බලන්න චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි කියලා. ඒක බලලා ඒ විදිහට ඒ තැනට ගැලපෙන විදිහට ඒක තැනක සඳහන් වෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් ඔය විදිහට හොරු කාණ්ඩයක් වෙනවා. හොරු ආවට පස්සේ ස්වාමීන් වහන්සේ සේනාසනයේ තියෙන සියලුම ආහාරද්‍රව්‍ය ආදී හොරුන්ට බෙදලා දෙනවා. හොඳේ බෙදලා දුන්නාට පස්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා චෝදනාවක් කරනවා මේ කියන්නේ කාල් මාළුකුනි උයාගෙන කාලා යන්න බෙදලා දුන්නා. ඊට පස්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා චෝදනාවක් කරනවා මෙන්න මේ හාමුදුරුවෝ මේ සංඝික දේවල් බෙදලා දුන්නා. හරි වැඩේ දැන් මේ කියලා. ඊට පස්සේ මේ ඔක එහෙම සිද්ධිය වෙලා පස්සේ ඔක සංඝ සභාවක් අධිකරණ අනුවිජ්ජක පිරිසක් සංඝයා එකතු වෙලා දැන් ඔක සාකච්ඡා කරන අර ස්වාමීන් වහන්සේ තෝරලා දුන්නා මම මෙන්න මේ ටික තමයි දුන්නේ. දැන් ඔය මිනිස්සු ඕක නොදුන්නාට පස්සේ එරෙහි වෙලා මේක කඩලා බිඳලා ඔක්කොම නාස්ති කරලා භික්ෂුන් වහන්සේලාට හානි කරලා ජීවිත හානිත් කරලා ගියා නම් මොකද කියලා උන්වහන්සේ බොහොම සාධනීය අන්දමින් බොහොම ප්‍රායෝගික අන්දමින් කරුණු ඉදිරිපත් කළා. අර හොරු ඒ ස්වාමීන් වහන්සේට පැහැදිලා කිසිම හොරෙකුට මේ සේනාසනයට කරදරයක් නොවන විදිහට ආරක්ෂා විධිවිධාන සැකසුවා. ඉතින් ඔය සියලු කරුණු හරහා දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන්නේ කවුරු හරි ආවට පස්සේ ආනන්දේ මනුස්සයා කාලය ඇවිල්ලාද බලන්න. මොනාරි ඛණ්ඩ ටිකක් දෙන්න. ඒ නිසා ඔය සියල්ල අනුසාරයෙන් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක අපට විනයෙන් ඒ තරම් තියෙනවා. විනයෙන් අපට ඒක ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒක අර විනය නොදන්න ස්වාමීන් වහන්සේලාට උතර ප්‍රශ්නයක් තියෙනවා. අපි විනය දන්න නිසා අපට ඒක ප්‍රශ්නයක් නෑ. අපටත් ප්‍රශ්නයක් නොවෙන්න, ඒ ඇත්තන්ටත් ප්‍රශ්නයක් නොවෙන්න මම නිතරම කියන දෙයක් තමයි අපේ සේනාසනයට එනවා. මම කියන්නේ එන කිසිම කෙනෙකුට නරක දෙයක් දෙන්නට එපා, කුණු වෙච්ච දෙයක් දෙන්නට එපා. ඕනනම් කියන්න මෙන්න කැමති නම් ඇරයි යන්න කියලා හොඳ දෙයක් දීලා අතිරික්තයක් තියනවද මෙන්න එහෙම තියෙනවා හාල් ටිකක් ගුල්ලෝ ගහන්න වගේ ඇවිල්ලා කැමති නම් ඇරයි යන්න නැත්නම් ඇරයි යන්න තෙපා. මෙන්න මෙතනේ පළතුරු වගේක් තියෙනවා. මෙන්න මේ නරක් වේගෙන ඇවිල්ලා වගේ තියෙනවා. ඉතින් මේක කපලා දාලා කැමට පුළුවන් නම් නැත්නම් වල විසිකලා දාන්න. මම සාමාන්‍යයෙන් එහෙම තමයි දෙන්නේ. නිසා කිසිම දෙයක් මේ නාස් වෙලා විනාශ වෙලා යන එකට වඩා නරකද මේ මිනිස්සුෙකුට දෙන එක. දැන් අපි සේනාසනේ දානේ ගේනවා. දානේ වලඳලා ඉවර වුණාට පස්සේ ඉතුරු වෙනවා. අපි සාමාන්‍යයෙන් තියවනවා කාටහරි. හැබැයි කරදර වෙන්න කරගන්න හොදත් නෑ. දැන් සමහර තැන්වල තියෙනවා කරදර වෙනවා. දැන් අපි දන්නවා අපේ මේක ලොකු අරණ්‍ය සේනාසනයක ඔය වගේ දෙන්න වෙලා දාන ටික ගෙනාවට පස්සේ ඒගොල්ලෝ පැකට්ස් කරනවා මේ ස්වාමීන් වහන්සේලා වළඳන්න ඉස්සර. ඒ වගේට දැඩිව ඉන්නට අවශ්‍ය කරනවා. මොකද එතන බරපතල තත්ත්වයක් තියෙනවනේ. එහෙම නොවෙන්නේ නැති අපි නම් එහෙම කරදර වෙන්න ඉඩ සලසගන්නේ නේ. අපිත් එක්ක අපට කරදර කරන්න කෙනෙක් ඉන්නේ නැහැ. අපි එහෙම සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ. අපි හැබැයි කරන්න තියෙන උදව්ත් ඒ විදිහටම කරනවා. මොකද අපි අර බෝසතාණන් වහන්සේ වාගේ දෂ්ට නොකරත් පොඩ්ඩක් වෙනේ හරි පෙන්න නැතුව බෑ මේ සමාජය ඔක්කොම එක වාගේ නෑ. නිසා ඒක ධර්මයේ දැනගත්තට පස්සේ විනය දැනගත්තට පස්සේ මම හිතන්නේ පවතිනට පුළුවන්. මම හිතන්නේ ප්‍රායෝගික ප්‍රශ්නයක් ප්‍රායෝගික උත්තර සාරාංශයක් දුන්න ඇති. අප්‍රමාණ පුරුෂයන්
වහන්සේ ඔව්. භාවනාව පිළිබඳ ප්‍රශ්නයක් අහන්න අවසරයි ස්වාමීන් වහන්සේ. ඇහෙනවා මට. ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී භාවනාව වඩන විට මේ තමා තුලින්ම සංසිඳීමක් ඇති වෙන කම්ම මේ තමාට පමණක් මෛත්‍රී වඩන්න ඕනේද නැත්නම් මේ දිගටම මැදහත් අයට අහිතවත් අයට එහෙම වඩාගෙන යන්න ඕනේද නැත්නම් අර තමා තුලින්ම සංසිඳීමක් එනකම්ම තමාට විතරක් වඩන්න ඕනද කියලා පොඩ්ඩක් පහදලා දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මෛත්‍රී භාවනාවක් කරනකොට පාවිච්චි කරන වාක්‍ය තුලින්ම මම කියන්නේ. ඒකේ කියනවා නේද මාමෙන්ම මාගේ හිත සත්වයෝ මාමෙන්ම මාගේ මඳහත් සත්වයෝ මාමෙන්ම මාගේ සියලු අහිතවත් සත්වයෝ මාමෙන්ම සියලු සත්වයෝ. පැහැදිලිනේ. ඒතර තමන් අඩුවෙන් නම් කරගෙන තියෙන්නේ තමන්ගේ හිතේ නෙවීම අඩුයි නම් ඉතින් ඒ අඩුව අනිත් එක්කෙනාටත් වේවා කියන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම තමා තුළ සෑහීමක් එනකල් තමා තුළ සංසිඳීමක් එනකල් තමා තුළ තමන්ට සෑහීමක් ලබන්න පුළුවන් මට්ටමේ මානසික මෛත්‍රී දියුණුවක් වෙනකල් තමාට දියුණු කරලා තමයි මොකද අනිත් එක්කෙනාට මාමෙන්මනේ කියන්නේ. ඉතින් තමන් භාගයෙන් අනිත් එක්කෙනාට භාගය වේවා කියලා කියන්නේ නිසා අනිවාර්යයෙන්ම තමන්ට ඒ අෂ්ටසිල් හොඳ ප්‍රත්‍යක්ෂ වෙනකල්ම මෛත්‍රී වඩලා තමයි සෙසු අයට අර විදියට පාවිච්චි කරන්නේ. ඒක ඉතින් වාක්‍ය හදා ගන්නකොට සෙල්ලම් කරන්නේ නැතුව හදා ගන්නට ඕනේ. වෛර නොවෙම්මා තරහ නොවෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා. පියවර පහක් තියෙනවා. ඒ පහම හොඳට ඒකේ අර්ථය දැන ගන්නට ඕනේ. ඉස්සරලා අර්ථය දැනගෙන තේරුම දැන ගන්නට ඕනේ. තේරුම දැනගෙන ප්‍රායෝගිකව තමන්ට හිතට කොහොමද ඒක සම්බන්ධ කරගන්නේ. ඒ වචන පහේම ඒ අවස්ථා ප්‍රේම පියවර තුනෙන් වෙන්න ඕනේ. ඒ වචන පහෙන් වෛර නොවෙම්මා තරහ නොවෙම්මා නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙම්මා අර්ථය දැන ගැනීම තේරුම දැන ගැනීම ප්‍රායෝගික කරගන්න. ඒක තමයි සාර්ථක. එතකොට ඒ ක්‍රමයටම අනිත් අයටත් පුළුවන් වань. මයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි. අද අපි තාමත්ම වටිනා ධර්ම දේශනාවකට ඔබ වහන්සේගෙන් සම්බන්ධ වුණා. බොහොම පිං ඔබ වහන්සේට මේ සනස ඔබ වහන්සේ අර ආරණ්‍ය වාසී නොවන ග්‍රාම වාසී නොවන කියන මේ ස්වාමීන් වහන්සේලා කොටස ගැන කතා කරා. අතරම දැන් අපි ගිහිය වශයෙන්ුත් අපිත් සෑහෙන්න පැටලලා ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ දැන් එක කොටස් ඇවිල්ලා එක වර්ගයේ මත ඉදිරිපත් කරනවා. දැන් රහතන් වහන්සේලාට විනය නීති නැහැ කියලා ඒ වාදී වශයෙන් කියන අවස්ථාවල් තියෙනවා. තව තමන් රහත් කියාගෙන කතා කරන කට්ටියකුත් ඉන්නවා. පුදුම විදියට වාචාල විදියට කිසිම සංවරයකින් තොරව කතා කරන. ඉතින් අපි ගිහි වශයෙන් සන්න අපි මේ කොහොමද ගලප ගන්න ඕනේ? අපි කොහොමද වහන්සේ කිව්වා මේ කට්ටිය ඔක්කොම එක්කම වෙන්න ඕනේ ආදි වශයෙන් මේවා මේ දුර්මත ඒව කරන්න අපි කොහොමද ස්වාමීන් ගිහි වශයෙන් මේකට සම්බන්ධ වෙන්න ඕනේ? නැත්නම් අපි කොහොමද අපිව ඇත්තටම රැකගන්නේ මේ කියන තත්ත්වයට ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් වහන්සේට වෙලාවක් තියෙනවනේ. තිරුවන් සරණයි. ඒක මෙහෙමයි. දැන් තමන්ට හිතෙනවා නම් ඒවට අත ගන්න ගියාට පස්සේ තමන්ගේ තියෙන ಗುಣ ටිකක් පිරිහෙනවා නැති අගුණ ඇති වෙනවා කියලා පැත්තකටලා ඉන්නේ හොඳයි. එමෙන්න තමන්ට ඒවට අත ගහලා යන්න තරම් ප්‍රවීණත්වයක් ඉවසීමේ හැකියාවක් පුළුල් දැක්මක් නැත්නම් එයාත් අයින් වෙලා ඉන්නේ හොඳයි. මොකද තමන්ට සුදුසුකම් නැතුව යමකට අත ගන්න එක සුදුසු නැහැ. ඉතින් ඔතන මෙහෙමයි මම ඉස්සරලාම කිව්වේ මේ හානිය කරන ගිහි පැවිදි භික්ෂු පිරිස් ඉස්සරලාම පෙළ ගස්සනවා කියලා කියන්නේ වැඩිම හානියක් කරන්නේ කවුද? ඊළඟට හානියක් කරන්නේ කවුද? දැන් දැන් අපි රහත් කමක් නැතුව කියන අය ඕන තරම් ඉන්න රහත් කියලා. දැන් ඒ උන්වහන්සේගෙන් සිද්ධ වෙන්නේ මම හිතන්නේ ඉතින් වැඩිපුරම තමන්ට හානිය කරගන්න. තමන් උන්වහන්සේ අපවත් වුණාට පස්සේ කිව්වර එතනින් එහාට මොකුත් නැහැ. එමෙ නැත්නම් උන්වහන්සේගේ පැවතුම් වන මෙයාට ඇති රහත් භාවයක් නැහැ කියලා කලක් ළඟ හිටපු කෙනෙක් අයින් වෙනවා. බොහෝ සෙයින් ඒක සිද්ධ වෙනවා කාලයක් යනකොට. ඒ නිසා එහෙම කියන කෙනෙකුට වඩා මම කියන්නේ. එහෙම කෙනෙකුගෙන් හානියක් වෙනවා. මොකද එතකොට සාමාන්‍ය කෙනෙක් හිත එතකොට මේ සරියුත් මුගලන් උතුමන් වහන්සේලාත් මේ වගේද කියලා හිතන්නට පුළුවන්. ඊට වඩා මම නිතරම කියන්නේ අර ඔබතුමාමත් කිව්වේ අර මේ කුසල් මොහයෙන් අකුසල් මේක හරි ප්‍රතිපදාව කියලා දෙන අර බුද්ධ ආගමේ දාර්ශනිකම හරය අභිධර්මයේ
කපා හරින්න දැඩි උත්සාහයක් දරන විනයකුත් මොකක්වත් නැති හැබැයි අපි තමයි හරිම කට්ටිය අනිත් ඔක්කොම වැරදි කියන අපේ පොතපත පමණක් බලන්න අපේ දේශනා පමණක් අහන්න ඔන්න ඔය වගේ තැන්වලදී පොඩ්ඩක් බලන්න මේ මොකද්ද මේ කියලා. දැන් අපි කවදාකවත් එහෙම කියන්නේ නැහනේ. අපි කියන්නේ දැන් මම ධර්මදේශන අහන ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. මම ගමනක් විමනක් යනකොට අහන ස්වාමීන් වහන්සේලා පිරිසක් ඉන්නවා. ඒක මම ඒ ස්වාමීන් වහන්සේ නිකාය මොකක්ද? පාර්ශ්වය මොකක්ද? ග්‍රාමාන්තරද? අරණ්‍යවාසීද? අසපුවේද? මට අදාළ නැහැ. දැන් අසපුවෙන් අයින් වෙලා ගිය සමහර ස්වාමීන් වහන්සේලාගේ දේශනාත් මත් අහන වෙලාවල් තියෙනවා. ඒ නිසා ඔන්න ඒකනේ ඒ නිදහස තියෙන දෙක බුද්ධ ශාසනය කියන්නේ නිදහසනේ. ඒ නිසා යම් කිසි කෙනෙක් අර විදිහේ නීති දානවා නම් අන්න එතන පොඩ්ඩක් බලන්න මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකද බුද්ධ ශාසනය නිදහස් ශාසනය. මේක කොහොමද කොටු කරන්නේ? මගේ දේශනාව විතරක් අහන්න, මගේ පොතපත විතරක් කියවන්න, අපි විතරයි ධර්මයේ හරියට කියන්නේ. අපි කොහොමද එහෙම කියන්නේ? එතන දැන් ඔය රහත් කියන ස්වාමීන් වහන්සේලා ඉන්නව නේද? ඔය ඒ ස්වාමීන් වහන්සේලාගෙන් සිද්ධ වෙන හානියට වඩා ඔය මම කියපු සංචිතයෙන් හානියක් වෙනවා. මොකද ඔය රහත් කියන ස්වාමීන් වහන්සේලාගේ මම පොතපත අරන් හොඳට බලනවා. බලනකොට ඔබ දැනගන්න මහත්මයා 180ක් හරියටම ධර්මයේ තියෙනවා. ඔය පුංචි කොටස් වන බුදුරජාණන් මෙහෙ ලංකාවේ උපන්නා, මෙන්න හිරිවඩුන්නේ උපන්නා, මෙහෙ බුදු වුණා කියලා ඔය කතාන්දර ටිකක් කියවට අර දාර්ශනික පැත්තේ 180ක් විතර ධර්මයේම තියෙනවා හරියට. අභිධර්මයේ තියෙනවා. තේරුණාද? ඒ නිසා අපි බලන්නට ඕනේ අවමහානියක් උපරිම හානියක් වෙන්නේ කොයි පැත්තෙන්ද? දිගු කාලීන හානියක්, කෙටි කාලීන හානියක් වෙන්නේ කොයි පැත්තෙන්ද? සංවිධානාත්මකව මේක මේ කුසල් මොවෙන් අකුසල කරන්න පොළඹවන්නේ හරි බරපතල තත්ත්වයක්. අන්න ඒකයි. ආස්වාදයේ දීලා මේ නිස්සරණයට පාර කියලා කියන එක හරි බරපතල. ඒක තමයි ශාසනය අර කඳපණුව වගේ. කඳපණු න්‍යාය. ඒ නිසා ඒ කටයුත්ත අපට දැන් හරි සංකීර්ණයි. නමුත් ඒ කටයුත්තට අනේ අපට බෑ. ඒගොල්ලන්ගේ හාමුදුරුවෝ ගොඩක් කියනවා, ඒගොල්ලන්ගේ ගිහි පිරිස ලක්ෂ ගාණක් කියනවා. ඔය පසුබසින්නට එපා. අපි දාර්ශනික මතවාදීව ඒ දුර්මත දුරලීමට ප්‍රාමාණිකත්වයෙන් කරුණු ත්‍රිපිටකයෙන් අරගෙන නිකන් නෙවෙයි සාක්ෂි අරගෙන අපි පුළුවන් උපරිමයක් ඒ දේ කරන්නට ඕන. නැත්නම් අපේ වැඩක් නැහැ. එතන මහත්මයාට උත්තරය. එමයි සාන්නස් දැන් අතන ඔබ වහන්සේ කිව්වා වගේ අර ඔය ලංකාවේ ඉදිරිච්ච කතාව කියන එක එක්තරා කොටසක්. තවත් කොටසක් ඉන්න ස්වාමීන් වහන්සේ මේ ඊටාම වාචාල විදිහට කියන්නේ වචන ඊටාම නරක විදිහට හසුරවනවා. මම ඊවර දැහුවා එක ස්වාමීන් වහන්සේ නමකට කියන්නේ ලබනෝරු කන්ද ඇත්තරම ඒ ලබනෝරුවේ ඉන්න ඌරු රැඩ කියලා එක ස්වාමීන් වහන්සේ නමක් මේ එහෙම ආමන්ත්‍රණය කරනවා. ඉතින් මේවට අපි කොහොමද මේ කියන්නේ ඉඩ දෙන්න කියන්නේ ඉඩ ඒගොල්ලන්ට එහෙම ඉඩ ලැබිලා තියෙනවා. ඒ ඔය රහත් කියන කට්ටියක් තව ඔය මන්දාව මේක තමයි මම කියේ. රහත් කියන අයගේ වෙන හානිය අවම වෙනවා කියන්නේ ඒකයි. මොකද හේතුව? දැන් ඔබතුමා හඳුනාගත්තා නේද? එතකොට මේ වගේ වචන පාවිච්චි කරනවාද හාමුදුරු කෙනෙකුට තවත් කෙනෙක් කියලා වියගෙන් කොයි වෙලාවෙ හරි පිට පනිනවා. අර වගේ අසාරූප්‍ය දේවල්. එතකොට අපි තේරුම් ගන්නවා. නමුත් අර කුසල මුවාවෙන් හැමෝටම මෛත්‍රිය කරන්න, කරුණාව දක්වන්න, වෛරී සිතක්වත් පහල කරන්න එපා. ඒගොල්ලෝ සුවපත් වේවා කියලා හිතන්න කිය යට වැඩ බරපතලයි. ඒ නිසා ඒකයි මම කියවේ අර කුසල් මුවාවෙන් අකුසල් කපටි වැඩ කරන අන්න එතනයි බරපතලකම. දැන් ඔබතුමාට අහු වුණා නේද? එහෙම නේද? ඒ කියන්නේ කතා කරන කට්ටිය අපිට බේරෙන්න පුළුවන් කියන එකයි මොහොන් සඳහන් කරන්නේ. ඒ වගේ අර එක අන්තක්ෂණ කියලා එහෙම කතා කරනකොට අපිට ඒකෙන් බේරෙන්න අපට අවස්ථාවක් ලැබෙනවා. පිට පනිනවා. කොහෙන් හරි පනිනවා. අවසරයි මේ ධර්මාධ්‍යයනයේදී අපට නිතර හමු වෙන වචනයක් තමයි මේ ප්‍රපංච කියන වචනය. ඒ පිළිබඳව ධර්මාර්ථ විවරණයක් කරන්න පුළුවන්ද? ප්‍රපංච කියලා බොහෝ සෙයින් ගාප්තෙන් වල කෙලෙස් යාලටම අර අංගන වාගේ පාවිච්චි වෙනවා. තණ්හාමාන දිට්ඨිය වලට තමයි ප්‍රපංච ධර්ම කියලා කියන්නේ. තණ්හාමාන දිට්ඨිය කියන කෙලෙස් ත්‍රයට තමයි ප්‍රපංච ධර්ම කියලා කියන්නේ.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගිහියන් විදිහට අපි ඉන්ද්‍රිය සංවර සීලය රකින්නේ කොහොමද කියලා දැනගන්න අවසරයි ඔබ වහන්සේගෙන්. සති ප්‍රදානං ඉන්ද්‍රිය සංවර සීල. සතිය තමයි ප්‍රධාන වෙන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. ඇත්තට ඉන්ද්‍රිය සංවර සීලේ භාවනාව. සතියෙන් තමයි සකරණාසාදීන් අරමුණු ගන්නකොට දැන් ඕකේ අපට දැන් කෙලෙසයක් ඇති නොවන විතක්ක සංතාන සූත්‍ර දේශනාව එහෙම ගත්තොත් එහෙම අපට පැහැදිලි වෙනවනේ කෙලෙසයක් ඇති වෙනකොට මෙහෙමයි අපට ඇති රාගය හරි ද්වේෂය හරි මෝහය හරි මාන්න හරි මොකක් වුණත් සමහර වෙලාවකදී අපට නිකන් ගණන් නොගෙනම හරින්න පුළුවන්. ඇතැම් වෙලාවකදී ගණන් නොගෙන එහෙම හිතට බලපෑමක් කරන්නේ නැහැ තදට බලපෑමක් කරන්නේ. හැබැයි ඇතැම් වෙලාවකදී එහෙම නැහැ තදට බලපානවා හිතේ රැඳෙනවා. ඉතින් ඒ නිසා ඒකට අපි ක්‍රමවේද කීපයක් සකස් කරගෙන තියාගන්නවා. සංතාන සූත්‍රයේ තියෙනවනේ. ඒ ක්‍රමවේදයි Tamanට ගැලපෙන තව ක්‍රමවේද ආවේනික ක්‍රමවේද ටිකක් හදාගෙන ඒ කීපයක් පාවිච්චි කරනවා. ඒක ක්‍රමයකින් බැලන තව ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒ ක්‍රම තවත් ක්‍රමයකින් පාවිච්චි කරනවා. ඒ විදිහට තමයි ඉන්ද්‍රිය සංවර සීලය කළ යුතු වෙන්නේ. කියන්නේ අපිට දැන් අපි කියනවා දැන් ධර්මමානසිකාරයකට ගත්තා කියලා. ওই විතක්ක සංතාන සූත්‍රයේ කියවෙන එක තමයි කියනවා. ලෑල්ලක් ගහලා තියෙන ඇණයක් ගලව ගන්න අමාරුනකොට උඩු පැත්තේ ටොප් එකට ගහලා තව ඇණයකින් අර එළියට ඇදලා ගන්න. ඒකේ ක්‍රමයක්. ඊළඟට කෙලෙස් අමතක කරලා දාන්න. අමතක කරනවා. ඒක තවත් ක්‍රමයක්. ඊළඟට ඒ කෙලෙස් පහළ වෙන්න හේතුව. දැන් අපි කල්පනා මේ පොඩි දෙයකින් මේ කෙලෙස් ඇති වෙලා තියෙන්නේ කියලා ඒක හේතුව හොයනවා. එතකොට මේ ගණන් ගත යුත්තක් නෙවෙයි කියලා කල්පනා කරලා අත්හැරෙන්න පුළුවන්. ඊළඟට කෙලෙස් ආදීන මෙච්චර මේ වගේ බරපතලකම දේශනා කරලා තියෙන කාලයක මේ ධර්මයේ පෙනිපෙනී උපද්ද කරන කොලොප්පම කියලා තමන්ම ඒකේ ආදීන වශයෙන් කරන මේ සංසාරේ නැකල් රාष्ट्रीय අඩු ගහගාව කෙලෙස් ටිකත් එක්ක නෙන්නම් කරන් ගියහුවේ මේ තවත් මොකද වෙන්නේ කියලා එහෙම කෙලෙස් ආදීන වශයෙන් කරනවා. මේ කෙලෙස් නතර වෙන්නේ සංසාරෙම නේද කියලා එහෙම. අන්තිම අවස්ථාවේදී කියනවා දතෙන් තොල කපාගෙන ඒ කායික කරන තෙරපුමත් එක්ක අපට එහෙම පුළුවන් දැන් අපි මෙහෙම හිතන්නකො දැන් අපි තරහක් වෙලාවට තරහ වැඩි කරන දත් මිටි කන්නේ ඒ වගේ තමයි අර කුසල් පැත්තත් අකුසලයේ පැත්ත ඒක එතන අකුසලයට කායික තෙරපුමෙන් වැඩි කරනවා ඒ අකුසලයේ බරපතල කරනවා ඒ වගේ තමයි කුසලයට පුළුවන් කායික තෙරපුමක් ඇති කරලා කුසලයේ ශක්තිමත් කරන්න. ඒ නිසා ඉන්ද්‍රිය සංවර සීලයේදී ඔය වාය ක්‍රම වේද තමයි පාවිච්චි කරන්න තියෙන්නේ මොකද ඉන්ද්‍රිය සංවර සීලයේ කැලීම භාවනාවක්. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ඔබ වහන්සේට බොහොම පිං. එහෙමනම් අපි අදට අරණක බණ පොත වැඩමුළුව સમાપ્ત කිරීමට සූදානම් වෙන්නේ. හැමදිනකටම තම තමාගේ ධර්මඥානය දියුණු කර ගැනීමට මේ දේශනාව සහ ප්‍රශ්නෝත්තර සාකච්ඡාව උපකාර වුණා නම් ඒක තමයි අපේ උතුම් බලාපොරොත්තුව. ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා යෑමට මේ ධර්මමය පරිශ්‍රමය පාරමිතා වශයෙන් උපකාර වේවායි ප්‍රාර්ථනා කරමින් වැඩසටහනේ සමාප්තිය අභිවාදන සීලිස්ස නිත්‍යං උපකාරින චත්තාරෝ ධම්මවක්ඛන්ති ආයුර්ණ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti. හොඳයි ඉසිනි මහත්මිය පුණ්‍යානුමෝදනාව සඳහා තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ සූත්‍රගත දේශනාවන්ගෙන් දීඝනිකායේ සීලක්ඛන්ද වග්ගයට අයත් සාමාන්‍ය ඵල සූත්‍රය අද දින අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුණි. ධර්ම දේශනාව සඳහා වැඩම අවදාළ නම කියන්නට අවසරයි. වන්දනීය පූජනීය කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටහනාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිත අතිපූජනීය තල්ගොමි සුධීරානන්ද ස්වාමින් වහන්සේගේ පාද නමස්කාර පූර්වකව අවසර පතමි. උතුම් ශ්‍රී සද්ධර්මය අපට දැන ඉගෙන ගන්නට අප වෙනුවෙන් ඊටාම සරලව, ඊටාම පැහැදිලිව, ඊටාම විචිත්‍රවත්ව අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඊටා දැඩි වෙහෙසක්ගෙන අද දින දේශනා කරන්නට යෙදුණි. මෙය අප ලද දුර්ලභ වූ මහානීය අවස්ථාවක්.
අපගේ නුවණැස පාදන්නට වෙහෙස ගන්නා අපගේ පින්වත් තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින් වහන්සේටත් පින්වත් ස්වාමින් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාටත් පින්වත් ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාටත් අප විසින් රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. ඒ වගේම මෙම ධර්ම දානමය පින්කම උදෙසා දස දෙසින් දායක වන සියලුම දෙනාටත් මෙහි තාක්ෂණික කටයුතු සඳහා දායක වූ සහ සම්බන්ධ වූ පිරිසටද සංවිධායක මඩුල්ලටද සියලුම කල්යාණ මිත්‍ර පිරිසටද කියවුණු නොකියවුණු සියලුම දෙනාටද එකසේම සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ වගේම මෙම මහානීය කුසලානිසංසයන්ගේ බලයෙන් අපගේ පින්වත් නායක ස්වාමින් වහන්සේ හැදූ වැඩූ මෑණියන්ටද පියාණන්ටද ඔබ අප සියලුම දෙනාගේ මව්දෙමව්පියන්ටද සසර වසනාතුරු කාය චිත්ත පීඩා දුරු වේවා. කායික වූත් මානසික වූත් සුවපත් භාවයම ලැබේවා. ආයු වර්ණ සැප බල සැලසේවා. උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයම ඇසෙත්වා. උතුම් කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලාගේ ආශ්‍රයම ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ පුරන්නට වාසනාව ලැබේවා. ඊ타ම කෙටි කාලයකදී සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවනින් නිවී සැනහෙනද උත්තම පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. අපි දැන් ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියා දත්තබ්බං සාදු 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 අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කම්ම ဒုတိယံ පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුන් වන්දී තුන්වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.